ආයුබෝවන්. ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ 10 ශ්‍රේණියේ විද්‍යා විෂය නිර්දේශයේ පළවෙනි පාඩම. ඒ කියන්නේ ජීවයේ රසායනික පදනම කියන පාඩම යටතේ මම ඉදිරිපත් කරන තුන්වෙනි සහ අවසාන වීඩියෝ පටය සමගයි. මීට කලින් වීඩියෝ පට දෙකක් මම ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වීඩියෝ පට දෙකේදී ජීවයේ මූලිකම රසායනික සංඝටක යටතේ කාබනික සංඝටක වෙන කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ සහ න්‍යෂ්ටික අම්ල ගැනත් අකාබනීය සංයෝගයක් වශයෙන් ජලය ගැනත් මම කතා කරා. දැන් අද මේ වීඩියෝ එකේ කතා කරන්න යන්නේ ඛනිජ ලවණ සහ විටමින් ගැන. හරි. අපි දැන් කතා කරමු ඛනිජ ලවණ ගැන. ඛනිජ ලවණ අපිට කියන්නේ සත්තුන්ට විතර නෙමෙයි ශාක වලටත් වැදගත් වෙන පෝෂණ සංඝටකයක් තමයි ඛනිජ ලවණ කියන්නේ. ඛනිජ ලවණ කියන්නේ මොකක්ද කියලා කිව්වොත් එහෙම ඛනිජ ලවණ කියන්නේ සාමාන්‍ය දේහ ක්‍රියාකාරීත්වය පවත්වාගෙන යෑමට සහ බොහෝ දේහ ක්‍රියාවලි සඳහා වැදගත් වන අකාබනික පෝෂණ සංඝටකයක්. ජීවීන්ගේ සියලුම දේහ ක්‍රියාවලට ඛනිජ ලවණ වැදගත් වෙනවා. ඒ යටතේ අපේ සාමාන්‍ය දේහ ක්‍රියාකාරීත්වය අපි එදිනෙදා ජීවිතයට අදාළ දේහ ක්‍රියාකාරීත්වය නිරෝගීව සාමාන්‍ය විදිහට පවත්වාගෙන යන්න අත්‍යවශ්‍යම වෙන සංඝටකයක් තමයි ඛනිජ ලවණ කියලා කියන්නේ. සංඝටකයක් කිව්වට සංඝටක ඛනිජ ලවණ වර්ග විශාල ප්‍රමාණයක් තියෙනවා. මේවා අපේ දේහයට අවශ්‍ය වෙන්නේ ඊටාම සුළු ප්‍රමාණවලින්. ඒ කියන්නේ දිනකට මිලිග්‍රෑම් 1ක් මිලිග්‍රෑම් 2500ක් අතර වගේ සුළු ප්‍රමාණ වලින් තමයි මේවා අපිට අවශ්‍ය වෙන්නේ. දැන් මිලිග්‍රෑම් එකක් කියන්නේ කොච්චරද කියලා දන්නේ නැත්නම් ග්‍රෑම් එකකින් 1000න් පංගුවක් තමයි මිලිග්‍රෑම් එකක් කියන්නේ. මිලිග්‍රෑම් 1ක් මිලිග්‍රෑම් 2500ක් අතර ප්‍රමාණයක් තමයි ඛනිජ ලවණ අපිට අවශ්‍ය වෙන්නේ. මේවා දැන් මේ සුළු ප්‍රමාණ වලින් අපිට අවශ්‍ය වෙන නමුත් ඒක අවශ්‍ය වෙන ප්‍රමාණය අපි අපේ දේහයට ඒ දවස තුල නොලැබුණොත් එහෙම අපි ඒ කියන්නේ සතුන් ඊට අමතරව ශාක විවිධ ඌනතා ලක්ෂණ පෙන්නනවා. ඌනතා රෝග පෙන්නනවා. ඒ කියන්නේ සරලව කිව්වොත් එහෙම අපිට ලැබෙන්න ඕන ඛනිජ ලවණ ප්‍රමාණය ඩේලි ඩෝස් එක ලැබුණ නැත්නම් අපිට ඌනතා කියන රෝග ලක්ෂණ වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ ඛනිජ ලවණ ගැන කතා කරොත් එහෙම ඔය සමහර ඛනිජ ලවණ වෙනත් ව්‍යුහත් එක්ක එකතු වෙලා ව්‍යුහ හදලා අපේ ඇඟට උදව් වෙනවා. උදාහරණයක් වශයෙන් හිමොග්ලොබින් කියන ප්‍රෝටීනය සමග යකඩ කියන ඛනිජ සම්බන්ධ වෙලා තමයි අපේ ඇඟේ රුධිර පරිවහනය සිද්ධ වෙන්නේ. ඒ වගේම ප්‍රධානතම වශයෙන් ඛනිජ ලවණ අපිට වැදගත් වෙනවා එන්සයිමීය ප්‍රතික්‍රියාවලට. එන්සයිමීය ප්‍රතික්‍රියා කාර්යක්ෂමව නිවැරදිව සිද්ධ වෙන්න ඛනිජ ලවණ අපිට වැදගත් වෙනවා. ඊට අමතරව අපේ ස්නායු සහ පේශී ක්‍රියාකාරීත්වයට වැදගත් වෙනවා. ඊට අමතරව අපේ ඇඟේ තරල, ඒ කියන්නේ ජලය සහ අපේ ඇඟේ තරලවල තියෙන සමතුලිතතාවය පවත්වා ගන්න. ඒ කියන්නේ අපි දහඩිය දාලා අපේ ඇඟෙන් තරල හානි වෙනවා. මූත්‍රා මගින් තරල හානි වෙනවා. ඒ වගේ තරලවල සමතුලිතතාවයටත් ඛනිජ ලවණ වැදගත් වෙනවා. දැන් මේ ඛනිජ ලවණ දිනකට මිලිග්‍රෑම් 1ක් මිලිග්‍රෑම් 2500ක් අතර ඕන කිව්වට මිලිග්‍රෑම් 1 මිලිග්‍රෑම් 2500 කියන්නේ 1/2500 කියන්නේ ටිකක් විශාල පරාසයක්. විශාල රේන්ජ් එකක්. ඒ රේන්ජ් එකෙත් සමහර ඛනිජ ලවණ අපිට ඕන වෙන්නේ මිලිග්‍රෑම් 1ට ආසන්න පොඩි ප්‍රමාණයකින්. තවත් සමහර ඛනිජ ලවණ වර්ග අපිට ඕන වෙනවා 2500ක් වගේ විශාල ප්‍රමාණවලින්. විශාල ප්‍රමාණයක ඇත්තම සුළු ප්‍රමාණයක්. ඒ සුළු ප්‍රමාණය තුල ටිකක් වැඩි ප්‍රමාණයකින් සමහර ඒවා ඕන වෙනවා. අන්න එහෙම අපේ දේහයට දිනකට වැඩි ප්‍රතිශතයකින් අපිට අවශ්‍ය වෙන මූලද්‍රව්‍ය වලට ඛනිජ වලට අපි කියනවා අධිමාත්‍ර මූලද්‍රව්‍ය කියලා. ඒ කියන්නේ දිනකට වැඩි ප්‍රතිශතයකින් අපිට අවශ්‍ය වෙන ඛනිජ ලවණ හඳුන්වනවා අධිමාත්‍ර මූලද්‍රව්‍ය කියලා. අධිමාත්‍ර මූලද්‍රව්‍ය වලට උදාහරණ විදිහට කැල්සියම්, ෆොස්ෆරස්, සල්ෆර්, පොටෑසියම්, ක්ලෝරින්, මැග්නීසියම්, යකඩ, ෆ්ලෝරින්, අයඩීන් වගේ මූලද්‍රව්‍ය ගන්න පුළුවන්. ඒ වගේම දිනකට අඩු ප්‍රතිශතයකින් ඊටාම අඩු ප්‍රතිශතයකින් අපේ ඇඟට ඕන වෙන ඛනිජ ලවණ අපි හඳුන්වනවා අංශු මාත්‍ර මූලද්‍රව්‍ය කියලා. අංශු මාත්‍ර මූලද්‍රව්‍ය වලට අපිට උදාහරණ විදිහට ගන්න පුළුවන් කොබෝල්ට්, කොපර්, මැංගනීස්, මොලිබ්ඩියම්, සෙලීනියම්, සින්ක් වගේ මූලද්‍රව්‍ය. අපේ ඇඟේ තියෙන මුළු බරින්
ඒ කියන්නේ වැඩුණු මිනිසෙක් සාමාන්‍යයෙන් කිලෝ 60ක් බරයි කියලා හිතුවොත් එහෙම ඒ මුළු දේහ බරෙන් මුළු දේහ ස්කන්ධයෙන් 7ක් පමණ තියෙන්නේ ඛනිජ ලවණ. ඒ කියන්නේ අපේ ඇඟේ සම්පූර්ණ බරෙන් 7ක් තියෙන ඛනිජ ලවණ වල බර. ඒ ප්‍රමාණයෙන් ඒ කියන්නේ දැන් කලින් කියේ මුළු ශරීරයේ බරෙන් 7ක් කියලානේ. ඛනිජ ලවණ තියෙන ඒ 7න් 3 කාලක් 7න් 4න් 3ක්. ඒ කියන්නේ 7න් 175ක් තියෙන්නේ කැල්සියම් සහ පොස්පරස්. එන්නේ ඒක විශේෂයෙන් මතක තියාගන්න ඕනේ. අපේ ඇඟේ මුළු බරින් 7ක් ඛනිජ ලවණ. ඒ ඛනිජ ලවණ වල බරින් 75ක් ඒ කියන්නේ 4න් 3ක් කැල්සියම් සහ පොස්පරස් තියෙන්නේ. අපි දැන් කතා කරමු අපේ ඇඟේ තියෙන එක එක ඛනිජ ලවණ මොනවද? ඒ වගේ මොනවද වෙන්නේ? ඒ වගේ කාර්යභාරය මොනවද? ඒ වගේ ඒවා අපේ ඇඟට නොලැබුණොත් තියෙන අපිට මූණ දෙන්න සිද්ධ වෙන මූණතන ලක්ෂණ මොනවද? ඊට අමතරව මම මෙතන ඇඩිෂනල් ඔයාලට ඉදිරිපත් කරනවා ඒ ඛනිජ ලවණ අපිට ලබා ගන්න තියෙන ප්‍රභව මොනවද කියලා. ඒකට අපි ඉස්සෙල්ලාම කතා කරමු පොටෑසියම් ගැන. පොටෑසියම් අපිට ප්‍රධාන වශයෙන් ඕන වෙන්නේ දේහේ සෛල තුල තරලවල සමබර බව පාලනය කරන්න. දැන් කියන එක ඔයාලට පොඩ්ඩක් තේරුම් ගන්න අමාරු වෙයි. මෙහෙම හිතන්නකෝ. සමහර තරල තියෙනවා ආම්ලිකයි. සමහර තරල තියෙනවා බාෂ්මිකයි. ඒ වගේ ආම්ලික සහ බාෂ්මික තරල කොහොමද තියෙන්න ඕන කියලා ඒ වගේ තියෙන්න ඕන විදිහ පාලනය කරන්න පොටෑසියම් ඕන වෙනවා. ඊට අමතරව ආශ්‍රිතික පීඩනය පාලනය කරන්නත් පොටෑසියම් ඕන වෙනවා. ආශ්‍රිතික පීඩනය කියන්නේ දේහය තුල සෛලය තුල කොච්චර ජලය තියෙන්න ඕනද කියන එක පාලනය වෙන්න. සෛලයකට ඕනෑමට වඩා ජලය આવොත් එහෙම සෛලය පුපුරලා යන්න පුළුවන්. සෛලයෙන් ඕනෑමටත් වඩා ජලය එළියට ගියොත් එහෙම සෛලය විචලනයට ලක් වෙන්න පුළුවන්. ජලය ඕනෑමට වඩා එළියට යන්නෙත් නැතුව ඕනෑමට වඩා සෛලය ඇතුළට ජලය ගන්නෙත් නැතුව තරල තියෙන්න ඕන ප්‍රමාණයට ඒව සමබරව පවත්වාගෙන යන්න පොටෑසියම් අපිට වැදගත් වෙනවා. ඊට අමතරව හෘදය, ඒ කියන්නේ පපුව සහ මාංශ පේශීන් වල නිසි ක්‍රියාකාරීත්වය පවත්වාගෙන යන්න ඒව ඕන වෙනවා. ඊට අමතරව ස්නායු ආවේග සම්ප්‍රේෂණයට ඕන වෙනවා. ස්නායු ආවේග සම්ප්‍රේෂණය වෙන්නේ අක්ෂණය කියන ව්‍යුහ හරහා. ඒවා ගැන ඇත්තටම ඔයාලට ඉස්සරහට ඉගෙන ගන්න තියෙනවා ස්නායු පද්ධතිය ගැන පවා. ඒ වගේදී ස්නායු තියෙන පර්යන්ත ස්නායු පද්ධතිය සහ මධ්‍ය ස්නායු පද්ධතිය කියලා. ඒකෙන් සංවේදී ස්නායුවකින් අපි සංවේගයක් ලබාගෙන ඒක මධ්‍ය ස්නායු පද්ධතියට සංවේදී ස්නායුවක් මගින් මධ්‍ය ස්නායු පද්ධතියට ඒකෙන් ඕනේ මධ්‍ය ස්නායු පද්ධතිය හරහා චාලක ස්නායුවකට ඒ දත්තය යන්න ඕනේ. අන්න ඒ ක්‍රියාවලියේදී ස්නායුවේ ආවේග සම්ප්‍රේෂණය කරන්නත් පොටෑසියම් වැදගත් වෙනවා. ඔය ස්නායු ආවේග සම්ප්‍රේෂණය වෙන්නේ පොඩි කරන්ට් එකක් විදියට. ඒකටම විශාල නෙමෙයි අපිට harmful වෙන්නේ නැති පොඩි කරන්ට් එකක් විදියට තමයි ඒක සම්ප්‍රේෂණය වෙන්නේ. එතනදී පොටෑසියම් ධන එක අයනය ඒ සුළු විදුලිය පරිවහනය කරන්න දායක වෙනවා. දැන් අපි පොටෑසියම් වල ඌනතා ලක්ෂණ ගැන කතා කරොත් ඒ කියන්නේ කාලයක් තිස්සේ අපේ ඇඟට ලැබෙන්න ඕන පොටෑසියම් ප්‍රමාණය ලැබුත් නැත්නම් අපිට මූණ දෙන්න වෙන රෝග ලක්ෂණ වලට තමයි ඌනතා ලක්ෂණ කියන්නේ. පොටෑසියම් වල ඌනතා ලක්ෂණ ගැන කතා කරොත් එහෙම ප්‍රධාන වශයෙන් පේශි දුර්වල වීම. පොටෑසියම් වල කාර්යභාරය යටතේ මම සඳහන් කරා හෘදය සහ මාංශ පේශීත්වල ක්‍රියාකාරීත්වයට පොටෑසියම් අවශ්‍ය වෙනවා කියලා. එතකොට අපේ ඇඟට පොටෑසියම් නිසි පරිදි ලැබුණ නැත්නම් අපේ ඇඟේ පේශි දුර්වල වෙනවා. අපිට හුඟක් මහන්සිලා පේශීන් වලින් වැඩ කරන්න බැරි වෙනවා. ව්‍යායාම කරන්න ක්‍රීඩා වල නිරත වෙන්න බැරි විදිහට පේශීන් වල දුර්වල වීම වලට ලක් වෙනවා. පොටෑසියම් වල තවත් කාර්යභාරයක් තියෙනවා මේ ස්නායු පද්ධතිය නිසි පරිදි පවත්වාගෙන යන්නත් ස්නායු පද්ධතියේ ක්‍රියාවලියටත් වැදගත් වෙනවා. ස්නායු ආවේග සම්ප්‍රේෂණයට අමතරව. එතකොට පොටෑසියම් වල ඌනතා ලක්ෂණයක් වෙනවා මානසික ව්‍යාකූලතා ඇතිවීම. ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය අඩපණ වුණාම. සහ තවත් හේතු නිසා පොටෑසියම් අපේ ඇඟට අඩුවෙන් ලැබුණොත් මානසික ව්‍යාකූලතා ඇති වෙනවා. දැන් පොටෑසියම් අපේ ඇඟට ලබා ගන්න බල ප්‍රභව ගැන අපි කතා කරොත් එහෙම ප්‍රධානතම වශයෙන් කිරි ආහාරවල තියෙනවා. ඊට අමතරව එළවලු වල පළතුරු වල මස් වල එහෙම තියෙනවා. පළතුරු කියවහම විශේෂයෙන් කෙසෙල් වගේ පළතුරු වල පොටෑසියම් බහුලව තියෙනවා.
ඊළඟට අපි කතා කරමු සෝඩියම් ගැන. සෝඩියම් කියන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් තමයි අපි සාමාන්‍යයෙන් මේස ලුණු විදියට අපි එදිනදා භාවිතා කරන කන ලුණු විදියට අපි කන්නේ සෝඩියම්. සෝඩියම් වල ප්‍රධානතම වශයෙන් එන්සයිමීය ක්‍රියාකාරකම් වලට සමාන වැදගත් වෙන්නේ කියන්නේ. මම ඔයාලට ප්‍රෝටීන යටතේ එන්සයිම ගැන කියලා දුන්නා. ඒ එන්සයිම වල ක්‍රියාකාරීත්වය මැල් ෆන්ක්ෂන් නොවි. ඒ කියන්නේ නිසි විදිහට ක්‍රියාකාරීත්වයේ කිසි වෙනසක් වෙන්නේ නැතුව ඒ ක්‍රියාකාරීත්වයට බාධාවක් වෙන්නේ නැතුව ඒ ක්‍රියාකාරීත්වය නිසි පරිදි පවත්වාගෙන යන්න අපිට සෝඩියම් අත්‍යවශ්‍ය වෙනවා. ඊළඟට අපේ ඇඟේ දැන් අපි ආහාරයක් ගත්තාම ඒක අන්න ශෝතයේ දිගේ ආමාශයට තමයි යන්නේ. ආමාශයේදී ආහාරයට එකතු වෙනවා ආමාශයික යුෂය. දැන් ආමාශයට පස්සේ අපි ගන්න ආහාරය යන්නේ ග්‍රහණියට. ඒක ශුද්ධාන්තයේ තමයි තියෙන ග්‍රහණිය. ඒ තැන්වලදී අපි ගත්ත ආහාර වලට ඒවා ජීර්ණය වෙන ජීරක යුෂ එකතු වෙනවා. ওই ජීරක යුෂ ප්‍රධාන වශයෙන් තියෙන්නේ ආහාර ජීර්ණය කරන්න අවශ්‍ය එන්සයිම. ආහාර මාර්ගයේදී එහෙම ජීරක යුෂ තියෙන එන්සයිම එකතු වෙනවා. ඒ ජීරක යුෂ වල තියෙන ප්‍රධාන සංඝටකයක් තමයි සෝඩියම් කියන්නේ. ඊට අමතරව පොටෑසියම් වලදී කතා කරා වගේම සෝඩියමුත් ආශ්‍රිතක පීඩනය නියත පවත්වා ගන්න. ඒ කියන්නේ සෛල තරලවල සමබර බව පාලනය කරන්න වැදගත් වෙනවා. ඒකෙදි සෛලය තුල ආශ්‍රිතක පීඩනය. ඒ කියන්නේ සෛලය තුල ජලය කොච්චරක් තියෙනවද කියන එක නිසි පරිදි පවත්වා ගන්න. ජලය අඩු වෙන්නේ නැතුව වැඩි වෙන්නේ නැතුව නිසි පරිදි පවත්වා ගන්න සෝඩියම් අපිට අත්‍යවශ්‍ය වෙනවා. ඊළඟට කලින් වගේම ස්නායු සම්ප්‍රේෂණය. කලින් වගේම පොටෑසියම් වගේම සෝඩියම්ුත් ස්නායු ආවේග සම්ප්‍රේෂණයේදී වැදගත් වෙනවා. ඒ දෙකේදී ඇත්තම ඔයාලා A level වලට බයොලොජි කරොත් එහෙම සෝඩියම් සහ පොටෑසියම් භාවිතයෙන් ස්නායු ආවේග සම්ප්‍රේෂණය වෙන්නේ කොහොමද කියන එක ඉගෙන ගන්න පුළුවන්. ඒකෙදි අක්ෂණය කියන සෛල විශේෂයක් තියෙනවා. ස්නායු ආවේග ගමන් ගන්න මාධ්‍යයක් සෛල විශේෂයක්. ඒ වගේ සෛල අභ්‍යන්තරයේ තියෙන සෝඩියම් සහ පොටෑසියම් සෛලයේ පටලයෙන් පිටතට තියෙන සෝඩියම් සහ පොටෑසියම් මේකෙදි සෛල පටලය හරහා සෝඩියම් පොටෑසියම් එළියට සහ ඇතුළට යන ක්‍රියාවලියක් මගින් තමයි ස්නායු ආවේග සම්ප්‍රේෂණය වෙන්නේ. ඒ කියන්නේ වැඩිදුර විස්තර ඔයාලට A level biology කරොත් ඉගෙන ගන්න පුළුවන් වෙනවා. දැන් අපි සෝඩියම් වල ඌනතා ලක්ෂණ ගැන කතා කරොත් එහෙම ප්‍රධාන වශයෙන් ශ්වසන ආබාධ ඇති වෙන්න පුළුවන්. ශ්ලේෂ්මල පටලයේ ආශ්‍රිතව ශ්වසන ආබාධ ඇති වෙන්න පුළුවන් සෝඩියම් ඌනතා ලක්ෂණ විදිහට. ඊට අමතරව කෙන්ඩා පෙරලීම ඇති වෙන්න පුළුවන්. ඔරොක්කාරය, පාචනය වගේ වමනය, පාචනය වගේ රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන් සෝඩියම් ඌනතාවලදී. කෙන්ඩා පෙරලීම තියෙන රෝගීන්ට ලුණු දිය කරලා බොන්න දෙන්නෙත් ওই හේතු හින්දාම තමයි. ස්පෝර්ට් මීට් වලදී එහෙම ඔක කරනවා දැකලා ඇති. ඊට අමතරව මේකේ සෝඩියම් අපිට ලබා ගන්න ප්‍රභවය විදිහට ප්‍රධානතම ප්‍රභවය තමයි මේසලුණු. මේසලුණු කියන්නේ අපි සාමාන්‍ය එදිනදා ආහාර වලට භාවිතයට රසකාරකයක් විදිහට භාවිතයට ගන්න ලුණු. ඊළඟට අපි කතා කරමු මැග්නීසියම් ගැන. මැග්නීසියම් අපිට ප්‍රධානතම වශයෙන් වැදගත් වෙන්නේ දත් සහ අස්ථි වලට. මැග්නීසියම් කිව්ව ගමන් මතක් වෙන්න ඕන දත් සහ අස්ථි. මොකද මැග්නීසියම් වලින් තමයි දත් සහ අස්ථි හැදිලා තියෙන්නේ. සියර්සියම් මැග්නීසියම් වලින් නෙමෙයි දත් සහ අස්ථි වල ප්‍රධානතම සංඝටකයක් තමයි මැග්නීසියම් කියලා කියන්නේ. ඊට අමතරව දැන් අපේ ඇඟේ තියෙනවා පේශී. දැන් ඔයාලා ඇඟ දිහා බැලුවොත් එහෙම අපේ ඇඟේ පේශීන් තියෙනවානේ. ඒකේ පේශීන් දැන් ඔයාලට ඉස්සරහ සත්ත්ව පටක යටතේ ඉගෙන ගන්නවා පේශී පටකය කියලා. පේශී පටකයේ යටතේ ප්‍රධාන පේශී පටක වර්ග තුනක් තියෙනවා. ඒ තමයි සිනිඳු පේශී පටකය, කංකාල පේශී පටකය සහ හෘද පේශී පටකය. හෘද පේශී පටකයට අදාළ පේශීන් තියෙන හෘදය විතරයි. කංකාල පේශීන් කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපිට අපේ ඇඟේ චලනය කරන්න පුළුවන් පේශීන් තියෙනවානේ. අත් දෙකේ, කකුල් දෙකේ, ඇඟිලි වල, දිව වගේ අපිට චලනය කරන්න පුළුවන් පේශි වලට තමයි කියන්නේ කංකාල පේශි කියලා. ওই කංකාල පේශි වල කෘත්‍ය කියන්නේ ක්‍රියාකාරීත්වය කියන එක. කංකාල පේශි වල කෘත්‍ය සහ ස්නායු වල කෘත්‍ය පාලනය කරන්න මැග්නීසියම් වැදගත් වෙනවා. ඒ කියන්නේ කංකාල පේශීන් සහ ස්නායු නිවැරදි විදිහට ක්‍රියා කරන්න මැග්නීසියම් අවශ්‍ය වෙනවා. ඊළඟට පරිවෘත්තීය ක්‍රියාවලියේදී මැග්නීසියම් අවශ්‍ය වෙනවා. පරිවෘත්තීය කියලා කියන්නේ
සංවෘත්තීය ක්‍රියාවලි සහ අපවෘත්තීය ක්‍රියාවලි වල එකතුවට තමයි පරිවෘත්තීය ක්‍රියාවලි කියලා කියන්නේ. සරලව කිව්වොත් එහෙම අපේ ඇඟේ සිදුවන සියලුම ජෛව රසායනික ප්‍රතික්‍රියාවලට තමයි පරිවෘත්තීය ක්‍රියාවලි කියලා කියන්නේ. ඒක සරලව කිව්වොත් එහෙම තමයි. අපේ ඇඟේ සිදුවන සියලුම පරිවෘත්තීය ක්‍රියාවලි වලට නෙමෙයි මම කියන්නේ. සාමාන්‍යයෙන් පරිවෘත්තීය ක්‍රියාවලි නිසි පරිදි සිද්ධ වෙන්න මැග්නීසියම් ඕන වෙනවා. ඒ යටතේ දැන් ඕක මැග්නීසියම් හරහා ඕක වෙන්නේ සාමාන්‍ය අපේ ඇඟේ තියෙන හුඟක් ජෛව රසායනික ක්‍රියාවලි පරිවෘත්තීය ක්‍රියාවලි සිද්ධ වෙන්නේ එන්සයිම් හරහා. දැන් එන්සයිම් වල නිසි ක්‍රියාකාරීත්වයට මැග්නීසියම් ඕන වෙනවා. අන්න ඒ හේතුව හින්දා පරිවෘත්තීය ක්‍රියාවලි සඳහා මැග්නීසියම් අපිට උපකාරී වෙනවා. ඊළඟට අපේ ඇඟේ තියෙනවා සර්ව ශක්ති වාහකයා කියලා හඳුන්වන අණුවක්. ATP කියලා තමයි හඳුන්වන්නේ. අපේ ඇඟේ ශක්තිය වාහකයා විදිහට අපේ ඇඟේ තුල ශක්තිය ගමන් කරන්නේ ATP විදිහට. ඔය ATP වල නිසි ක්‍රියාකාරීත්වයටත් මැග්නීසියම් ඕන වෙනවා. මැග්නීසියම් වල ඌනතා ලක්ෂණ ගැන කතා කරොත් එහෙම අධික ලෙස හෘද ස්පන්දනයේ සිදුවීම. ඒ කියන්නේ ප්‍රෙෂර් එක වැඩි වෙන්න පුළුවන් මැග්නීසියම් ඌනතාවයේදී. ඊට අමතරව ස්නායු දුර්වලතා ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ ස්නායු පද්ධතිය ආශ්‍රිත දුර්වලතාවයක් ඇති වෙන්න පුළුවන්. මොකද මැග්නීසියම් කියන ඛනිජය මැග්නීසියම් කියන මූලද්‍රව්‍ය ස්නායු වල කෘත්‍ය පාලනයට වැදගත් වෙනවා. එතකොට ස්නායු මේ මැග්නීසියම් අපේ ඇඟට අඩු වෙන්න ලැබුණොත් ස්නායු පද්ධතිය තුළ දුර්වලතා ඇති වෙන්න පුළුවන්. මැග්නීසියම් අපේ ඇඟට ලබා ගන්න පුළුවන් ආහාර ප්‍රබව විදිහට ගන්න පුළුවන් සරලව කොළ පැහැති පස්ත තියෙන එළවලු. කොළ පාට කොළ තියෙන එළවලු වර්ග ඊළඟට ධාන්‍ය වර්ග. දැන් අපි කතා කරමු කැල්සියම් ගැන. කැල්සියම් ගැන කතා කරද්දිත් ඉස්සල්ලාම මතකයට එන්න ඕන දේ තමයි දත් සහ අස්ථි. මැග්නීසියම් ගැන කිව්වහමත් ඉස්සල්ලාම මතකයට එන්න ඕන දත් සහ අස්ථි. කැල්සියම් ගැන කිව්වහමත් ඉස්සල්ලාම මතකයට එන්න ඕන දත් සහ අස්ථි. මෙතනදී කැල්සියම් දත් සහ අස්ථි වලට බලපාන්නේ දත් වලට අස්ථි වලට වර්ධනය වෙන්න නම් කැල්සියම් තියෙන්න ඕනේ. මැග්නීසියම් දත් සහ අස්ථි වල සංඝටකයක්. ඒ කියන්නේ දත් සහ අස්ථි හැදිලා තියෙන සංඝටක වලින් එකක් තමයි මැග්නීසියම්. දත් සහ අස්ථි නිසි පරිදි වර්ධනය වෙන්න අත්‍යවශ්‍ය දෙයක් තමයි කැල්සියම් කියන්නේ. ඒක පටල ගන්න නැතුව හරිය විදිහට මතක තියාගන්න ඕනේ. දැන් අපේ ඇඟේ දත් ශක්තිමත් නැත්නම් අස්ථි හරියට වර්ධනය වෙන්නේ නැත්නම් අස්ථි ශක්තිමත් නැත්නම් වයස්ගත වෙද්දී අස්ථි වල මොකක දුර්වලතාවයක් එහෙම තියෙනවනම් කැල්සියම් තියෙන සප්ලිමන්ට් එහෙම දෙනවා. මොකද හේතුව අස්ථි වල දත් වල ශක්තිමත් භාවය පවත්වා ගන්න කැල්සියම් අපිට අත්‍යවශ්‍ය වෙන හින්දා. ඊට අමතරව රුධිරය කැටි ගැසීමට කැල්සියම් අවශ්‍ය වෙනවා. දැන් රුධිරය කැටි ගැහෙනවා කියන්නේ ඔයාලා ඕන කෙනෙක්ට තුවාලයක් වෙලා ඇතින කවදා හරි. තුවාලයක් වුණාට පස්සේ තුවාල වෙච්ච තැන ටික වෙලාවකින් පොඩි කැටියක් හැදෙනවා. රුධිර කැටියක් හැදෙනවා. අන්න එහෙම රුධිර කැටිය හැදීමේ ක්‍රියාවලියට අපිට ඕන වෙනවා කැල්සියම්. කැල්සියම් වලට අමතරව ඒකදී අපිට ඕන වෙනවා විටමින් K කියන විටමින් එකක්. විටමින් K කියන විටමින් එක සහ කැල්සියම් අපිට අත්‍යවශ්‍ය වෙනවා තුවාලයක් වගේ වෙච්ච අවස්ථාවකදී රුධිර කැටි ගැසීමට. විටමින් K ඌනතාවයක් හරි එහෙම නැත්නම් කැල්සියම් ඌනතාවයක් හරි තිබ්බොත් බොහෝ දුරට තුවාලයක් උණ වෙලාවක හරියට රුධිර කැටි ගැසීමක් වෙන්නේ නැහැ. එහෙම වුණොත් එහෙම තුවාල වෙලාවක විශාල වශයෙන් ලේ ඇඟෙන් පිට වෙන්න පුළුවන්. එහෙම වෙලා ඇඟෙන් ලේ පිට වෙලා මරණය වුණත් වෙන්න පුළුවන්. ඊට අමතරව කැල්සියමුත් ස්නායු වල මනා ක්‍රියාකාරීත්වයට උපකාරී වෙනවා. මම ඔයාලට ඛනිජ ලවණ ගැන පොදුවේ කිව්වා ඛනිජ ලවණ ස්නායු වල සහ පේශි වල ක්‍රියාකාරීත්වයට ඛනිජ ලවණ ඕන වෙනවා කියලා. එයාට ඛනිජ ලවණ විශාල ප්‍රමාණයක් ස්නායු වල සහ පේශි වල ක්‍රියාකාරීත්වයට ඕන වෙනවා. ඒකදී කැල්සියම් කියන ඛනිජය ස්නායු වල මනා ක්‍රියාකාරීත්වයට ඕන වෙනවා. අපේ ඇඟට කැල්සියම් ගන්න තියෙන ප්‍රධානම විදිහක් තමයි කිරි කියන්නේ. කැල්සියම් කිරිවල සංඝටකයක්. ස්වභාවික කිරිවල සංඝටකයක් විදිහට කැල්සියම් අපිට වැදගත් වෙනවා. ඊටත් අමතරව ඉස්සරහට අපි විටමින් ගැන කතා කරනවා. ඒකද විටමින් B කියලා තියෙනවා. විටමින් B වර්ග ගොඩක් තියෙනවා. විටමින් B ගැන අපි ඊළඟට තව ටිකකින් කතා කරනවා. ඒකද විටමින් B තියෙන ආහාර අපි ගත්තාම, ඒ කියන්නේ විටමින් B තියෙන ආහාර අපි කෑවහම ඒ විටමින් B අපේ ඇඟට ඇබ්සෝබ් කරගන්න, අපේ ඇඟට අවශෝෂණය කරගන්න ආහාර මාර්ගය තුළදී
ඒ ක්‍රියාවලිය සිද්ධ වෙන්න කැල්සියම් අවශ්‍ය වෙනවා. අපි විටමින් B තියෙන ආහාර කෑවහම ඒවා අපේ ඇඟට උරා ගන්න කැල්සියම් අවශ්‍ය වෙනවා. එහෙනම් සාමාන්‍යයෙන් අපි ආහාර වේලක් ගනිද්දී ඒක හැම පැත්තෙම පෝෂණ ගුණයක් තියෙන සමබර ආහාර වේලක් ගන්න ඕනේ. දැන් කැල්සියම් කියන ඛනිජ ලවණය අපේ ඇඟට නිසි පරිදි ලැබුණ නැත්නම් අපිට මුහුණ දෙන්න වෙන ඌනතා ලක්ෂණ ගැන කතා කරොත් එහෙම ප්‍රධානතම වශයෙන් මුහුණ දෙන්න සිදුවන ඌනතා රෝගයක් තමයි රිකට්සියාව කියලා කියන්නේ. රිකට්සියාව රිකෙට්ස් කියලා හඳුන්වනවා ඉංග්‍රීසියෙන්. රිකෙට්ස් කියන්නේ සාමාන්‍යයෙන් ළමුන්ගේ අස්ථි වර්ධනයට බලපාන රෝගී තත්ත්වයක්. ඒ කියන්නේ ඒක පොඩි ළමයිට තමයි බලපාන්නේ. ඒකෙදි වෙන්නේ අස්ථි වල වේදනාව තියෙනවා. අස්ථි වර්ධනය වෙන එක නිවැරදි වෙන්න ඊට අමතරව අස්ථි මෘදු වෙනවා, අස්ථි දුර්වල වෙනවා. ඒ හින්දා කියන්නේ සාමාන්‍යයෙන් අර අත කැඩෙනවා, කකුල කැඩෙනවා කියලා වගේ සාමාන්‍ය ව්‍යවහාරය හඳුන්වන්නේ. අන්න ඒ දේ වෙන්න තියෙන සම්භාවිතාවය වැඩි වෙනවා. මොකද අස්ථි දුර්වල වෙනවා, අස්ථි මෘදු වෙනවා. ඒ හින්දා රිකට්සියාව කියන එකේ රෝග ලක්ෂණ තමයි ඒවා. අස්ථි දුර්වල වර්ධනය වෙන එක, අස්ථි මෘදු වෙලා වෙන එක, අස්ථි දුර්වල වෙන එක එහෙම තමයි රිකට්ස් කියන රෝගයේ ලක්ෂණ. වැඩිහිටියන්ට ওই විදිහම රෝගයක් තියෙනවා, හැදෙන්න පුළුවන් රෝගයක් තියෙනවා. ඒක හඳුන්වනවා ඔස්ටියෝමැලේෂියා කියලා. ඔස්ටියෝමැලේෂියා කියලා හඳුන්වන්නේ ඔය මේ රිකට්ස් කියන රෝග ලක්ෂණම තමයි. ඒක මම කියන්නේ සාමාන්‍ය සරලව කියන්නේ මේ රිකට්ස් වල තියෙන රෝග ලක්ෂණම වැඩිහිටියන්ට වෙනදුච්ච වෙලාවක තමයි ඔස්ටියෝමැලේෂියා කියලා හඳුන්වන්නේ. හරියට මෙහෙම නෙමෙයි මම කියන්නේ සරලව තමයි මම එහෙම කියන්නේ. ඔය ඔස්ටියෝමැලේෂියා කියන රෝගයටත් කැල්සියම් ඌනතාවය බලපාන්න පුළුවන්. ඊළඟට මම කිව්වා කැල්සියම් වල ප්‍රධානතම කාර්යභාරයක් තමයි දත් හා අස්ථි වර්ධනය කරන එක. එතකොට කැල්සියම් ඌනතාවයක් වුණොත් එහෙම අපිට දත් සහ අස්ථි වල වර්ධන වල දුර්වලතාවයක් අත්විඳින්න පුළුවන්. ඒකම තමයි රිකට්සියා කියන රෝගයට හේතු වෙන්නේ. ඊට අමතරව දත් සහ අස්ථි වල විතර නෙවෙයි මුළු ඇඟේම වර්ධන ඌනතාව ඇති වෙන්න පුළුවන්. කැල්සියම් වල. මොකද කැල්සියම් කියන්නේ අපිට අතිශයම අත්‍යවශ්‍ය වෙන මූලද්‍රව්‍යයක්. කැල්සියම් නැති වුණොත් වර්ධන ඌනතා එහෙම විශාල ප්‍රමාණයක් ඇති වෙන්න පුළුවන්. මුළු ඇඟම දුර්වල වෙන්න පුළුවන් කැල්සියම් ඌනතාවකදී. මම ටිකට කලිනුත් කිව්වා වගේ කැල්සියම් අපිට ගන්න පුළුවන් ප්‍රධානතම ප්‍රභවයක් තමයි කිරි කියන්නේ. කිරි ආහාර කිරි. ඊළඟට බිත්තර තද කොළ පැහැති එළවලු වර්ග වලත් කැල්සියම් තියෙනවා. හරි. දැන් අපි කතා කරමු ෆොස්ෆරස් ගැන. ෆොස්ෆරස් ගැන කතා කරද්දී ෆොස්ෆරසුත් අපිට දත් සහ අස්ථි වර්ධනයට අත්‍යවශ්‍ය වෙනවා. ඒයටේ දැම්ම දත් සහ අස්ථි වලට අදාළ මූලද්‍රව්‍ය තුනක් කියලා තියෙනවා. පළවෙනියට මැග්නීසියම්, දෙවෙනියට කැල්සියම්, තුන්වෙනියට ෆොස්ෆරස්. එතනදී මැග්නීසියම් සංඝටකයක් විදිහට දත් සහ අස්ථි වලට වැදගත් වෙනවා. කැල්සියම් සහ ෆොස්ෆරස් දත් සහ අස්ථි වල වර්ධනයට අත්‍යවශ්‍ය වෙනවා. ඊළඟට ඔයාලට මතකද මම මීට කලින් කරපු වීඩියෝ එකේදී න්‍යෂ්ටික අම්ල ගැන කතා කරා. එහිදී න්‍යෂ්ටික අම්ල හැදිලා තියෙන ප්‍රධාන කොටස් තුනකින්. ඒ තමයි රයිබෝස් සීනි කාණ්ඩයක්, නයිට්‍රජනීය භස්මයක් සහ පොස්පේට කාණ්ඩයක්. එතනදී පොස්පේට කාණ්ඩය හැදෙන්න නම් අනිවාර්යයෙන් ෆොස්ෆරස් ඕන වෙනවා. ඒ කියන්නේ න්‍යෂ්ටික අම්ල වලට අත්‍යවශ්‍ය සංඝටකයක් තමයි ෆොස්ෆරස් කියලා කියන්නේ. අපේ ඇඟේ සාමාන්‍ය විශාල ප්‍රමාණයක් එහෙම ෆොස්ෆරස් තියෙනවා. දැන් පරිවෘත්තය කියන්නේ මොකක්ද කියලා මම ටික වෙලාවකට කලින් කිව්වා. ඒකදී පරිවෘත්තියේදී කාබෝහයිඩ්‍රේට් සහ මේද පරිවෘත්තියේදී. ඒ කියන්නේ කාබෝහයිඩ්‍රේට් සහ මේද අපේ ඇඟට උරාගත්තට පස්සේ ඒව පරිවෘත්තීය ක්‍රියාවලිය වල නිරත වෙද්දී ඒ පරිවෘත්තීය ක්‍රියාවලිය සාර්ථක වෙන්න ෆොස්ෆරස් අපිට ඕන වෙනවා ප්‍රේරකයක් වශයෙන්. ඊට අමතරව පේශිවල සහ ස්නායුවල ශක්තිය ක්ෂණිකව මුදා හැරීමට උපකාරී වේ. ඒක මෙහෙමයි. මම ටිකර කලින් කියවනේ ATP කියලා දෙයක්. ATP කියන්නේ නියුක්ලියෝටයිඩ් එකක්. නියුක්ලියෝටයිඩ් කියන්නේ මොකක්ද කියලා මම න්‍යෂ්ටික අම්ල ගැන කිව්වා. න්‍යෂ්ටික අම්ල ගැනද වලදී කිව්වන් ATP කියන්නේ මේ නියුක්ලියෝටයිඩ් එකක් කියන්නේ මොකක්ද කියලා. ATP කියන්නේ එක්තරා ආකාරයක නියුක්ලියෝටයිඩ් එකක්. ඒක නියුක්ලියෝටයිඩ් එක අනිවාර්ය සංඝටකයක් විදිහට තියෙනවානේ ෆොස්ෆරස්. එන්න ඒකයි ෆොස්ෆරස් කාර්යභාරයක් විදිහට මෙතන පේශි සහ ස්නායුවේ ශක්තිය ක්ෂණිකව මුදා හැරීම කියලා යදන්නේ. මොකද ATP කියන්නේ අපේ ඇඟේ තියෙන සර්ව ශක්ති වාහකයක්.
අපේ ඇඟේ තැනකින් තවත් තැනකට ශක්තිය ගලනවා නම් ඒ ගලන්නේ ATP මගින්. ATP වලින් තමයි අපේ ඇඟට කරන අපේ ඇඟේ තියෙන හැම දෙයකටම ශක්තිය ලැබෙන්නේ. ඒ කියන්නේ දැන් හිතන්නකෝ අපි අතෙන් මොන හරි වැඩක් කරනවා කියලා. එහෙම කරන්න නම් ශක්තියක් ඕන වෙනවනේ. ඒ ශක්තිය අපිට ලැබෙන්නේ ඇත්තටම අපි ගන්න ආහාර වලින්. අපි ගන්න ආහාර වලින් ඒක අපේ සෛලය තුළට ඒ ආහාර අංශු ගියාම සෛලය තුළදී සෛලීය ශ්වසනය කියන ක්‍රියාවලිය සිද්ධ වෙනවා. සෛලීය ශ්වසනය කියන ක්‍රියාවලියේදී ඒකේ ඵලයක් වශයෙන් අපිට ATP කියන අණු ලැබෙනවා. අන්න ඒ ATP කියන අණු වල ශක්තිය ගබඩා වෙලා තියෙන රසායනික ශක්තිය. අන්න ඒ රසායනික ශක්තිය තමයි අපි මුදා හරින්න අපේ ඇඟේ අතින් හරි කකුලෙන් හරි කරන චලනයක් විදිහට. ATP වල තියෙන රසායනික ශක්තිය තමයි මුදා හරින්නේ. ATP වල රසායනික ශක්තිය මුදා හරින්නවා කියන්නේ ATP වලින් එක ෆොස්ෆේටයක් කාණ්ඩයක් අයින් වෙනවා කියන එක. ඒ හින්දා පේශීන් වලින් කරන ක්‍රියාවලිය වල ශක්තිය මුදා හරින්න අපිට ඒ කියන්නේ ක්‍රියාකාරකම් කරන්න ෆොස්ෆරස් අනිවාර්යයෙන්ම ඕන වෙනවා. මොකද ෆොස්ෆේටව කාණ්ඩයක් කරා තමයි ওই ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ. ෆොස්ෆරස් වල කාර්යභාරයක් විදිහට දත්තා අස්ථි වර්ධනය කියන එක අපිට හඳුන්වන්න පුළුවන්. ඒ හින්දා ෆොස්ෆරස් වල ඌනතා ලක්ෂණයක් තමයි අස්ථි දුර්වල වෙලා පහසුවෙන් කැඩිලා යන්න පුළුවන් වෙන එක. කියන්නේ ෆොස්ෆරස් ඌනතාවයක් තියෙන කෙනෙක්ගේ අස්ථි පහසුවෙන් කැඩිලා යන්න පුළුවන්. ෆොස්ෆරස් තියෙන ආහාර ප්‍රබව විදිහට අපිට සලකන්න පුළුවන්. මස්, මාළු, කිරි, බිත්තර, ධාන්‍ය, එළවලු, ඒ කියන්නේ සාමාන්‍යයෙන් හුඟක් ආහාරවල ෆොස්ෆරස් තියෙනවා. අපි දැන් කතා කරමු යකඩ කියන ඛනිජය ගැන. යකඩ කියන ඛනිජය ගැන කතා කරද්දී අපි ප්‍රධාන වශයෙන්ම මතක තියාගන්න ඕන දේ තමයි යකඩ අපිට හිමොග්ලොබින් වල ක්‍රියාකාරීත්වයට අවශ්‍ය වෙනවා කියන එක. හිමොග්ලොබින් කියන්නේ ප්‍රෝටීනයක්. හිමොග්ලොබින් කියන ප්‍රෝටීනය මගින් තමයි අපේ ශරීරය තුළ ඔක්සිජන් පරිවහනය වෙන්නේ. එතනදී එක හිමොග්ලොබින් ප්‍රෝටීන අණුවක් තුළ යකඩ පරමාණු 4ක් තියෙනවා. ඇත්තම කියව යකඩ පරමාණු 4ක්ම නෙමෙයි යකඩ තියෙන කාණ්ඩ 4ක් තියෙනවා. අන්නේ යකඩ කාණ්ඩ 4 මගින් තමයි ඔක්සිජන් පරිවහනය වෙන්නේ. එතනදී හිමොග්ලොබින් සංශ්ලේෂණයටත් යකඩ අත්‍යවශ්‍ය වෙනවා. මොකද හිමොග්ලොබින් ඇතුලේ යකඩ තියෙන හින්දා. ඊට අමතරව හිමොග්ලොබින් වලින් ඔක්සිජන් පරිවහනයටත් අපිට යකඩ වැදගත් වෙනවා. ඊට අමතරව ඔක්සිජන් ගැන කතා කරද්දී අපේ මාංශ පේශීන් වල ඔක්සිජන් ගබඩා කර ගන්නත් යකඩ වැදගත් වෙනවා. මාංශ පේශීන් වල ඔක්සිජන් ගබඩා කරගෙන අපි ඒවා භාවිතා කරන තැනට ඒව ගබඩා ආපහු ගමන් කරන්නේ හිමොග්ලොබින් මගින්. ඒ සම්පූර්ණ ක්‍රියාවලියටම අපිට යකඩ අත්‍යවශ්‍ය වෙනවා. ඊට අමතරව එන්සයිම සෑදීමේදී එන්සයිම් වල සංඝටකයක් විදිහටත් යකඩ අවශ්‍ය වෙනවා. හිමොග්ලොබින් කියන ප්‍රෝටීනයේ සංඝටකයක් විදිහටත් යකඩ භාවිතා වෙනවා. ඊට අමතරව එන්සයිම් වල සංඝටකයක් විදිහටත් අපිට යකඩ අත්‍යවශ්‍ය වෙනවා. ඊට අමතරව එන්සයිමීය ප්‍රතික්‍රියාවලදී එන්සයිම් වල ක්‍රියාකාරීත්වය නිසි පරිදි පවත්වාගෙන යෑමටත් අපිට යකඩ අත්‍යවශ්‍ය වෙනවා. ඊට අමතරව අපේ ඇඟේ තියෙන හුඟක් ජෛව රසායනික ප්‍රතික්‍රියා සඳහාත් යකඩ අත්‍යවශ්‍ය වෙනවා. ජෛව රසායනික ප්‍රතික්‍රියාව සහ එන්සයිම් වල ක්‍රියාකාරීත්වයට යකඩ අත්‍යවශ්‍ය වෙනවා. නමුත් ඒක ඔයාලා එච්චරටම ලොකුවට දැනගන්න ඕනේ නැහැ. නමුත් හිමොග්ලොබින් සංශ්ලේෂණයට ඔක්සිජන් ගබඩා කිරීම සහ එන්සයිම් සෑදීමේදී සංඝටකයක් ලෙස ක්‍රියා කරනවා කියන එක හොඳට මතක තියාගන්න ඕනේ. ශරීරයට යකඩ අඩුවෙන් ලැබුණොත් එහෙම අපිට මුහුණ දෙන්න සිදුවෙන ඌනතා ලක්ෂණ කිහිපයක් තියෙනවා. ප්‍රධාන වශයෙන්ම රක්තහීනතාවය. රක්තහීනතාවය කියලා කියන්නේ අපේ ඇඟේ රුධිරය අඩු වෙන එක. රුධිරය අඩු වීම වෙන්න පුළුවන් යකඩ කියන මූලද්‍රව්‍ය අපේ ඇඟේ අඩු වුණොත්. ඊට පස්සේ රුධිරය අඩු වෙලා මුළු ඇඟම සුදු මැලි වෙලා රක්තහීනතාවයේ එක්තරා රෝගී ලක්ෂණයක් විදිහට කියන්න පුළුවන් නිද්‍රාශීලී භාවය. ඊළඟට කලන්තය හැදෙන එක එහෙම රක්තහීනතාවයේ ලක්ෂණ. ඊළඟට යකඩ ඌනතා ලක්ෂණ විදිහට ක්‍රියාකාරීත්වය අඩුවීම, මානසික සංවර්ධනයේ දුර්වලතා ඇතිවීම, ඕවරෝල් ගත්තාම අපේ ඇඟේ වර්ධනය අඩුවීම සහ අපේ ඇඟේ ක්‍රියාකාරීත්වය අඩුවීම, ක්‍රියාකාරීත්වය නතර වීම වගේ කියන එක අපිට ගන්න පුළුවන් යකඩ ඌනතා ලක්ෂණ විදිහට. යකඩ තියෙන ප්‍රධානම ප්‍රභව තමයි කොළ පැහැති පත්‍ර තියෙන එළවලු, පලා වර්ග.
ඊළඟට සියලුම ධාන්‍ය වර්ගවල යකඩ තියෙනවා. මස් බිත්තරවලත් යකඩ තියෙනවා. අපි ඊළඟට අයඩින් ගැන කතා කරමු. අයඩින් කිව්ව ගමන් අපිට මතක් වෙන්න ඕන තයිරොයිඩ් ග්‍රන්ථිය. අයඩින් අපිට තයිරොක්සින් හෝමෝන නැත්නම් තයිරොයිඩ් ග්‍රන්ථියෙන් නිපදවන හෝමෝන තියෙනවා. තයිරොයිඩ් ග්‍රන්ථියෙන් නිපදවන තයිරොයිඩ් හෝමෝන තයිරොයිඩ් හෝමෝන වශයෙන් ප්‍රධාන වශයෙන් අපි කතා කරන්නේ තයිරොක්සින් හෝමෝනේ නිෂ්පාදනය කරන්න අයඩින් අපිට ඕන වෙනවා. ඊට අමතරව තයිරොයිඩ් ග්‍රන්ථියේ නිසි ක්‍රියාකාරීත්වයටත් අපිට අයඩින් ඕන වෙනවා. අයඩින් ඌනතා ලක්ෂණ කතා කරොත් එහෙම බුද්ධි වර්ධනයට බාධා ඇතිවීම, ඉගෙනීමට මැලි බවක් දැක්වීම, උස යාම සීමා වීම වගේ දේවල් අපිට දක්වන්න පුළුවන්. ඔය ඔක්කොමගේ තයිරොක්සින් හෝමෝනේ අපේ ඇඟට අඩුවෙන් ලැබුණාම අපිට මුහුණ දෙන්න සිද්ධ වෙන ලක්ෂණ මොකද අයඩින් මගින් තයිරොක්සින් හෝමෝනේ නිෂ්පාදනය කරන හින්දා. ඊට අමතරව ගලගණ්ඩය වගේ රෝගයේ ලක්ෂණ පවා අපිට අයඩින් මුණතාවයකදී හැදෙන්න පුළුවන්. අයඩින් ප්‍රධාන වශයෙන් තියෙන ප්‍රභව තමා අයඩින් සහිත ලුණු. සාමාන්‍යයෙන් අපි කන්න මේස ලුණු වලට අයඩින් කලවම් කරලා තියෙනවා. ඒකදී අයඩින් කියලා කෙලින්ම මම දැන් අර මේ පිෂ්ඨය හඳුනා ගැනීම පරීක්ෂණ වලදී හැම ගන්ධ කියපු රසායනාගාරය පාවිච්චි කරන අයඩින් නෙමෙයි. අයඩින් සහිත සංයෝගයක් ලුණු වලට කලවම් කරනවා. ලුණු වලට කෙලින්ම රසායනික භාවිතය වලට ගන්න අයඩින් ලුණු වලට කෙලින්ම කලවම් කරොත් ඒ ලුණු කණ්ඩ වෙන්නේ නැහැ. කෑවොත් එතනම මැරෙන්න උනත් පුළුවන්. එහෙනම් අයඩින් සහිත ලුණු කියලා ලුණු වලට කලවම් කරන්නේ පොටෑසියම් අයඩයිඩ් හරි ඒ වගේ මොකක් හරි අයඩින් සහිත සංයෝගයක්. රසායනාගාර තුලදී අපි භාවිත කරන අයඩින් අපිට විෂ වෙන්න උනත් පුළුවන්. මොකද මං ඔයාලට ಖನಿಜ ලවණ වල මුලින්ම කිව්වා ඒවා අපිට ඕන වෙන්නේ ඉතාම සුළු ප්‍රමාණ වලින් කියලා. ඉතින් රසායනාගාරයේ භාවිත කරන අයඩින් හුඟක් අපේ ඇඟේ ගෑවුනොත් පවා අපිට විෂ වෙන්න ඉඩ තියෙනවා. ඊළඟට මුහුදු ආහාරවලත් යම් තාක් දුරකට ඒ කියන්නේ සැලකිය යුතු ප්‍රමාණයක් මුහුදු ආහාරවලත් අයඩින් තියෙනවා. මුහුදු ආහාර කියන්නේ මාළු විතරක්ම නෙමෙයි තව මුහුදු ආහාර වර්ග විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේ නුත් අපිට අයඩින් ලබා ගන්න පුළුවන්. හොඳයි. අපි මෙච්චර වෙලා කතා කරේ අපේ ශරීරය තුල ಖನಿಜ ලවණ වල කාර්යභාරය. අපේ ශරීරවලට අමතරව ශාකවලට ಖනිජ ලවණ අත්‍යවශ්‍යම වෙනවා. ශාකවල වර්ධනය නිසි පරිදි පවත්වාගෙන යන්න ශාකවලටත් පෝෂණ සංඝටකයක් විදිහට ಖනිජ ලවණ අත්‍යවශ්‍ය වෙනවා. එතන අපි දැන් කතා කරමු ශාකවලට ප්‍රධාන වශයෙන් අත්‍යවශ්‍ය වෙන ಖනිජ ලවණ වර්ග මොනවද? ඒවා කොහොමද ශාකවලට අවශ්‍ය වෙන්නේ කියන එක. ඉතින් අපි ඉස්සෙල්ලාම කතා කරමු නයිට්‍රජන් ගැන. නයිට්‍රජන් ශාකවලට ප්‍රධානතම වශයෙන් උවමනා වෙන ಖනිජ ලවණයක්. ශාකවලට දාන පොහොර වර්ගවල අපි වගා කරද්දී ගොවිතැන් වලට දාන පොහොර වර්ග විශාල ප්‍රමාණයක නයිට්‍රජන් තියෙනවා. සාමාන්‍ය NPK කියලා පොහොර වර්ගයක් තියෙනවා. එතන N කියලා කියන්නේ නයිට්‍රජන් වලට. නයිට්‍රජන් ශාකවලට විශාල ප්‍රමාණයෙන් ඕන වෙන මූලද්‍රව්‍යයක්. නයිට්‍රජන් සාමාන්‍යයෙන් ඇමයිනෝ අම්ලවල මම ඇමයිනෝ අම්ල ගැන ප්‍රෝටීන උගන්වද්දී කියලා තියෙනවා. ඇමයිනෝ අම්ල වලින් ප්‍රෝටීන හැදෙනවා. ඊළඟ නියුක්ලියික් අම්ල. නියුක්ලියික් අම්ල වල නයිට්‍රජනීය භස්මයක් තියෙනවා. ඒක නියුක්ලියික් අම්ල වලට නයිට්‍රජන් ඕන වෙනවා. එතනින් ගියාම එන්සයිම කියන්නේ ප්‍රෝටීන්. ඒ හින්දා එන්සයිම වලට නයිට්‍රජන් ඕන වෙනවා. ඊළඟට හරිත ලව හදන්නත් නයිට්‍රජන් ඕන වෙනවා. හරියට ගියොත් හරිත ලව වල සංඝටකයක් විදිහට නයිට්‍රජන් ක්‍රියා කරනවා. එම නිසා ඇමයිනෝ අම්ල, ප්‍රෝටීන, නියුක්ලියික් අම්ල, එන්සයිම, හරිතප්‍රද වගේ ජෛව රසායනික සංඝටකවල සංඝටකයක් විදිහට අපිට නයිට්‍රජන් ඕන වෙනවා. එතකොට නයිට්‍රජන් ශාකයකට අඩුවෙන් ලැබුණොත් ශාක පෙන්වන ඌනතා ලක්ෂණ තමයි වර්ධනයේ හීන වීම. يعني වර්ධනය අඩු වීම. හොඳට වර්ධනය වෙන්නේ නැතුව සාමාන්‍ය අපි ශාකයකින් කාලයක් තුළ අපේක්ෂා කරන වර්ධනයක් තියෙනවානේ. අන්නේ වර්ධනය ලැබෙන්නේ නැතුව යම් කාලයක් තිස්සේ පොඩි පැලයක් විදියට පඳුරක් විදියටම තියෙනවා. ඊට අමතරව කුරු වර්ධනය කියන එකක් දක්වන්න පුළුවන්. සාමාන්‍ය නිරෝගී තත්ත්වයටදී ශාකයක් ඉතා උසට වැවෙනවා නම් නයිට්‍රජන් ඌනතා පරිසරයක් යටතේ ඒක ඊට වඩා උසින් අඩුවට තමයි වැවෙන්නේ. ඒකට තමයි කුරු වර්ධනය කියලා හඳුන්වන්නේ. ඊට අමතරව පරිණත පත්‍රවල හරිතක්ෂය ඇති වෙනවා. හරිතක්ෂය කියන්නේ මොකක්ද කියන්නේ ඔයාලා දන්නේ නැත්නම් මම මේ යට කළු පාට බෑග්ග්‍රවුන්ඩ් එක තියෙන පත්‍ර කිහිපයක රූප සටහන් දාලා තියෙනවා. අන්න ඒකට තමයි හරිතක්ෂය කියලා කියන්නේ. දැන් කහ පාට ලප වගේ තියෙනවා. ඒ කියන්නේ ඒ කහ පාට ලප වගේ තියෙන හරිය තියෙන හරිත ලව පත්‍රයක් කොළ පාටට පෙන්නේ වගේ හරිත ලව හින්දා ඒ කහ පාට හරිය තියෙන හරිත ලව
අඩු වෙලා තියෙනවා. හරිත ලව අඩු වෙලා තියෙන එකේ ප්‍රතිඵලයක් විදිහට තමයි එතන කහ පාට වෙලා තියෙන්නේ. ඒ වගේ ශාකයේ තියෙන පරිණත පත්‍රවල පරිණත පත්‍ර කියන එක හොඳට මතක තියාගන්න. පරිණත කියන එක පරිණත පත්‍රවල හරිතක්ෂය ඇතිවීමත් නයිට්‍රජන් ඌනතා ලක්ෂණයක්. සාමාන්‍යයෙන් මේ මිනිස් සිරුරට ලැබෙන ඛනිජ ලවණ ගැන කතා කරද්දී ඒ වගේ ප්‍රභව ගැන කතා කරාට මම ශාක වලට ලැබෙන ප්‍රභව ගැන කතා කරන්නේ නැහැ. මොකද ශාක වලට හුඟා ඛනිජ ලවණ ලැබෙන පාංශු ද්‍රාවණයෙන්. ඒ කියන්නේ පසෙන්. ශාක වල තියෙන මුල් මගින් පසෙන් තමයි ඛනිජ ලවණ විශාල ප්‍රමාණයක් උරා ගන්න. ඔක්සිජන් වගේ ඒවා වායු ගෝලයෙන් ගන්නවා. ඒ අරින්ද ඉතින් අනිත් හැම ඛනිජයෙන් වගේ පසෙන් තමයි ලැබෙන්නේ. ඊළඟට ශාක වලට ප්‍රධාන වශයෙන් උවමනා වෙන්නේ ෆොස්ෆරස්. ෆොස්ෆරස් ගැන කතා කරද්දී අපි කලින් කතා කරා වගේ නියුක්ලියික් අම්ලවල ෆොස්ෆේට කාණ්ඩයක් තියෙනවා. ඒ වගේම මම සතුන්ගේ ශරීරවල ඛනිජ ලවණ වල කාර්යභාරය කතා කරද්දිත් කිව්වා ATP ගැන. ATP සහ නියුක්ලියික් අම්ලවල සංඝටකයක් විදිහට තමයි ෆොස්ෆරස් විශාල වශයෙන් උවමනා වෙන්නේ. ෆොස්ෆරස් ශාකයකට අඩුවෙන් ලැබුණාම ශාක මුහුණ දෙන ඌනතා ලක්ෂණ ගැන කතා කරොත් එහෙම ප්‍රධාන වශයෙන්ම මුල්වල වර්ධනයේ ශීන වෙන එක දක්වන්න පුළුවන්. ශීන වීම කියන වචනේ අදහස අඩුවීමක් වගේ අඩුවීමක් පොඩිවීමක් වගේ අදහසක් තමයි ශීන වීම කියන වචනේ තියෙන්නේ. මුල්වල වර්ධනය අඩු වෙලා යන එකට තමයි මුල්වල වර්ධනයේ ශීන වීම කියලා හඳුන්වන්නේ. ඊට අමතරව මේ යට තියෙන රූප සටහනේ පරිදි පත්‍ර මත රතු සහ දම් පාට ලප මතුවෙන්න පුළුවන්. රතු සහ දම් පාට ලප මතුවලා හරිතක්ෂය වගේ තියෙනවා නම් ඒක ෆොස්ෆරස් ඌනතා ලක්ෂණයක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඊට අමතරව ශාකවල විකසන ශීඝ්‍රතාවය අඩු වෙනවා ෆොස්ෆරස් ඌනතාවයකදී. විකසන ශීඝ්‍රතාවය කියලා කියන්නේ ශාකයේ වර්ධනය වෙන ශාකයේ ලොකු වෙන වේගය අඩු වෙනවා. සාමාන්‍යයෙන් ශාකයක් ඒක වාර්ෂික ශාකයක් ගත්තොත් එහෙම අවුරුද්දක් ඇතුළත ඒකෙන් අස්වැන්න නිසිපරිදි ලැබෙන්න ඕනේ. නමුත් ෆොස්ෆරස් අඩුවෙන් නම් ලැබෙන්නේ ඒක අවුරුද්දක් ඇතුළත නිසිපරිදි අස්වැන්න ලැබෙන්නේ වර්ධනය ශීඝ්‍රතාවය හුඟක් අඩු වෙන හින්දා. අන්න ඒ වගේ ලක්ෂණ අපිට ෆොස්ෆරස් ඌනතාවයකදී දැක ගන්න පුළුවන්. ඊළඟට අපි කතා කරමු පොටෑසියම් ගැන. පොටෑසියම් ගැන කතා කරද්දී පොටෑසියම් අපිට ප්‍රධානම වශයෙන් උවමනා වෙන්නේ ශාකවල තියෙන පූටිකාවල ගැන කතා කරද්දී. පූටිකා කියලා කියන්නේ ශාකවල පත්‍රවල තියෙන සිදුරු විශේෂයක්. ශාක පත්‍රවල තියෙන මේ සිදුරු වලින් තමයි ශාකයට අවශ්‍ය ඔක්සිජන් සහ කාබන් ඩයොක්සයිඩ් ලබා ගැනීම සහ පිට කිරීම සිද්ධ වෙන්නේ. ශාකවල වායු හෝමාරෝ සිද්ධ වෙන්නේ පූටිකා කියන සිදුරු විශේෂයෙන්. පූටිකා කියන එක සිදුරක් පාලක සෛල දෙකකින් වට වෙලා තියෙනවා. අන්නේ පාලක සෛල දෙක විවෘත වෙන්න පුළුවන්, වැසෙන්න පුළුවන්. පූටිකාවල පාලක සෛල විවෘත වුණා මේ විවෘත වෙච්ච පාලක සෛල හරහා පූටිකාව හරහා ඒ කියන්නේ විවෘත වෙච්ච පාලක සෛල දෙක හරහා කියන්නේ පූටිකාව හරහා. පූටිකාව හරහා ශාකය තුළ හරියට කිව්වොත් පත්‍රය තුළට වාතය ගමන් කරනවා. සහ පත්‍රයෙන් වාතය එළියට ගමන් කරනවා. අන්න ඒ ක්‍රියාවලියේදී ශෛලීය ශ්වසනය සහ ප්‍රභා සංශ්ලේෂණය කියන ක්‍රියාවලි දෙකම නිසිපරිදි සිද්ධ වෙනවා පූටිකා හරහා වායු හෝමාරෝ සිද්ධ වෙද්දී. පූටිකා විවෘත වෙන්න සහ වැසීමේ ක්‍රියාවලියට පොටෑසියම් අත්‍යවශ්‍යයි. පොටෑසියම් ධන අයන මගින් තමයි පූටිකා වැසීම සහ විවෘත වීම සිද්ධ වෙන්නේ. ඊට අමතරව ප්‍රෝටීන සංශ්ලේෂණයටත් පොටෑසියම් වැදගත් වෙනවා. ඒ කියන්නේ ප්‍රෝටීන සංශ්ලේෂණය කියන්නේ නම් ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ ආලෝකය මගින් ශක්තිය සංශ්ලේෂණය කරන එක. ඒ වගේ ප්‍රෝටීන සංශ්ලේෂණය කියන්නේ ශාක සහ කියන්නේ ශාක සෛල තුල තියෙන ජෛවීය අණු මගින් ප්‍රෝටීන ජෛව රසායනික ප්‍රතික්‍රියා ශ්‍රේණියක් මගින් ප්‍රෝටීන නිපදවන එකට තමයි ප්‍රෝටීන සංශ්ලේෂණය කියලා කියන්නේ. අන්නෙම ප්‍රෝටීන සංශ්ලේෂණය කියන ක්‍රියාවලිය සඳහා පොටෑසියම් වැදගත් වෙනවා. පොටෑසියම් වල ඌනතා ලක්ෂණ ඒ කියන්නේ පොටෑසියම් ශාකයට අඩුවෙන් ලැබුණොත් ශාකයේ මුහුණ දෙන ඌනතා ලක්ෂණ තමයි පත්‍රවල හරිතක්ෂය. එතනදී මේ නයිට්‍රජන් ගැන කතා කරොත් එහෙම අපි නයිට්‍රජන් ගැන කතා කරේ පරිණත පත්‍රවල හරිතක්ෂය ඇති වෙනවා කියලානේ. ඒ වගේ පොටෑසියම් ඌනතාවයක් ඇති වුණොත් එහෙම පත්‍රවල හරිතක්ෂය. ඒක ලපටිද පරිණතද කියන එක අදාළ නැහැ. පත්‍ර ඌන පත්‍රයක හරිතක්ෂය ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව පත්‍රවල කහ හරි දුඹුරු පාට හරි වර්ණයක් ඇති වෙන්න පුළුවන්. දැන් මේ යට දකුණු පැත්ත කෙළවරේ දාලා තියෙන රූප සටහනේ පේනවා ඒ පත්‍රයේ වටේට දුඹුරු පාට වලයක් වගේ තියෙන ඊට ඇතුලෙන් කහ පාට වලයක් වගේ තියෙනවා.
අන්න ඒක තමයි පොටෑසියම් ඌනතාවයේ ලක්ෂණය. දුමුළු සහ කහ පැහැති වර්ණ ඇති වෙනවා. ඊට අමතරව ශාක පත්‍රවල හරිතක්ෂය ඇති වෙනවා. හරිතක්ෂය ඇති වෙනවා කියන්නේ මේ කහ පාට වෙනවා වගේ ශාක පත්‍රයේ එම ප්‍රදේශයේ හරිතලව අඩු වෙන එක. හරිතලව අඩු වුණාම එතන කොළ පාට නැති වෙනවා. අන්න ඒකට තමයි හරිතක්ෂය කියලා කියන්නේ. හොඳයි. ඊළඟට අපිට කතා කරන්න තියෙන සල්ෆර් ගැන. සල්ෆර් ගැන කතා කරද්දී ඇමයිනෝ අම්ල හා ප්‍රෝටීන වල සංඝටක විදිහට ක්‍රියා කරනවා. හැම ඇමයිනෝ අම්ලයේම හැම ප්‍රෝටීන වලම නෙමෙයි, සමහර ඇමයිනෝ අම්ල සහ සමහර ප්‍රෝටීන වල සංඝටකයක් විදිහට ක්‍රියා කරනවා. ඊට අමතරව ශාක වලින් නිෂ්පාදනය කරන සමහර විටමීන වලත් සංඝටකයක් විදිහට සල්ෆර් ක්‍රියා කරනවා. සල්ෆර් උණ්ණතා ලක්ෂණ විදිහට අපිට හඳුන්වන්න පුළුවන් පත්‍ර නාරටි අසල පෙදෙස්වල. ඒ කියන්නේ පත්‍රයේ නාරටිය දන්නවනේ ඕන කෙනෙක්. නාරටිය සහ නාරටිය දෙපැත්ත වගේ තැන්වල හරිතක්ෂය ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ කහ පාටට වගේ හරිතලව අඩු වෙලා කහ පාටට වගේ අපිට දකින්න පුළුවන් පත්‍ර නාරටිය සහ නාරටි වටේට. හරිතක්ෂය ගොඩක් මූලද්‍රව්‍ය වල ඌනතා ලක්ෂණයක් විදිහට තියෙනවා. එතනින් නයිට්‍රජන් වල එක විදිහකට, මේ සල්ෆර් වල එක විදිහකට, පොටෑසියම් වල වෙන විදිහකට තමයි ඒ හරිතක්ෂය ඇති වෙන්නේ. මූලද්‍රව්‍යයට ඌනතා ලක්ෂණයක් විදිහට හරිතක්ෂය ඇති වෙන විදිහ වෙනස්. හරිතක්ෂය කියන්නේ කහ පාට වගේ නිකන් හරිතලව අඩු වෙන එක. සල්ෆර් වලදී නම් හරිතක්ෂය ඇති වෙන්නේ පත්‍ර නාරටිය තුල සහ නාරටිය අසල, කියන්නේ නාරටිය වටේට. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ යකඩ ගැන. ෆෙරම් යකඩ. යකඩ අපිට වැදගත් වෙන්නේ හරිතලව සංශ්ලේෂණය කරන්න. සංශ්ලේෂණය කරනවා කියන්නේ ජෛව රසායනික ප්‍රතික්‍රියාවක් මගින් නිපදවන එක. යකඩ හරිතලව නිපදවන්න වැදගත් වෙනවා. එන්න ඒකයි යකඩ වල කාර්යභාරයක් විදියට හරිතලව සංශ්ලේෂණය කිරීම දක්වන්න පුළුවන්. ඊට අමතරව ශාකවල ශ්වසනයට අදාළව ශ්වසන එන්සයිම සංශ්ලේෂණය කරන්නත් යකඩ වැදගත් වෙනවා. ශාකවල ශ්වසනය කියන ක්‍රියාවලිය සිද්ධ වෙනවා. සෛලීය ශ්වසනය කියන ක්‍රියාවලිය සෑම සෛලයක් තුලම සිද්ධ වෙනවා. සෑම ජීවී සෛලයක් තුලම සෛලීය ශ්වසනය කියන ක්‍රියාවලිය සිද්ධ වෙනවා. අන්න ඒහිදී ශ්වසනය කරන්න අවශ්‍ය එන්සයිම සංශ්ලේෂණය කරන්නත් යකඩ වැදගත් වෙනවා. දැන් යකඩ ඌනතාවයක් ඇති වුණොත් එහෙම හරිතක්ෂය ඒත් ඇති වෙනවා. හරිතක්ෂය යකඩ ඌනතාවයකදී ඇති වෙන්නේ ලපටි පත්‍රවල, දළුවල. ශාකයේ දළුවල හරිතක්ෂය ඇති වෙනවා නම් ඒක යකඩ ඌනතාවයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඊළඟට අපිට කතා කරන්න දෙන කැල්සියම් ගැන. කැල්සියම් ගැන කතා කරද්දී කැල්සියම් සෛල බිත්තියේ සංඝටකයක්. සත්ත්ව සෛලවල සෛල බිත්තියක් නැහැ. ශාක සෛලවල සෛල බිත්තියක් තියෙනවා. සෛල බිත්තියේ ප්‍රධාන සංඝටකයක් විදිහට කැල්සියම් දක්වන්න පුළුවන්. සෛල බිත්තියේ ප්‍රධාන වශයෙන් සෑදෙන්නේ සෙලියුලෝස් වලින්. සෙලියුලෝස් තන්තුවනේ සෛල බිත්තිය හැදුනට ඒක තවත් සංඝටකයක් විදිහට, ඒක තවත් ප්‍රධාන සංඝටකයක් විදිහට කැල්සියම් තියෙනවා. ඊට අමතරව ප්ලාස්මා පටලයේ ව්‍යුහය හා කෘත්‍යය. සෛල බිත්තියට ඇතුලෙන් තියෙනවා සෛලයේ ප්ලාස්මා පටලය. සාමාන්‍ය විභාගයේදී ඒක හඳුන්වන්නේ සෛල පටලය කියලා. ඒ සෛල පටලයේ ව්‍යුහය තියෙනවා. ඒ ප්ලාස්මා පටලයේ ව්‍යුහය හඳුන්වන විශේෂිත නමක් තියෙන තරල විචිත්‍ර ආකෘතිය කියලා. ඒක එච්චරටම වැදගත් වෙන්නේ නැහැ. කොහොමයි ප්ලාස්මා පටලයේ ඒ ව්‍යුහය පවත්වා ගන්න. ඒ කියන්නේ ප්ලාස්මා පටලයේ નિયમિત ආකාරයට පවත්වා ගන්න සහ ප්ලාස්මා පටලයේ කෘත්‍යය. ප්ලාස්මා පටලයේ කෘත්‍යය කියන්නේ සෛලයේ තුලට එක එක දේවල් ඇතුල් කරගන්න එක සහ සෛලයේ තුලින් එක එක දේවල් පිට කරගන්න එක. ආහාර අණුවක් කියලා හිතන්නෝ. එහෙම නැත්නම් ඔක්සිජන්, එහෙම නැත්නම් එන්සයිමයක් මොකක් හරි දෙයක් සෛලය තුලට ඇතුල් කරගන්න එක සහ පිට කරගන්න එක තමයි ප්‍රධාන වශයෙන් සෛලෝප්ලාස්ම පටලයේ කෘත්‍ය වෙන්නේ. ඊට අමතරව සෛල පටලයේ මගින් සෛලයේ ඇතුලේ සහ පිටත තියෙන දියරවල සමබරතාවයක් පවත්වා ගන්නවා. අන්න ඒ ක්‍රියාවලිය නිසි පරිදි පවත්වාගෙන යන්න කැල්සියම් ඌමනා වෙනවා. ඊට අමතරව එන්සයිම වලටත් කැල්සියම් හුඟක් ඌමනා වෙනවා. එන්සයිම වල මනා ක්‍රියාකාරීත්වයට, ඒ කියන්නේ එන්සයිම වල නිසි පරිදි එන්සයිම ක්‍රියාත්මක වෙන්න අපිට කැල්සියම් ඌමනා වෙනවා. අපිට මේ ශාක වලට කැල්සියම් ඌනතා ලක්ෂණයක් විදිහට කියන්න පුළුවන් පත්‍ර අග්‍රස්තයේ මිය යාම. කියන්නේ ගහක කොළයක කොන
ඉක්මනට වේලිලා මැරෙනවා ගහේ කොලේ මැද හරියසා නැට්ට හරිය කියලා කියන්නේ. අන්න ඒ හරිය සාමාන්‍ය විදිහටම තියෙද්දි කොලේ කොන පත්‍ර අග්‍රස්තිය මිය යනවා. පල්ලෙහා තියෙන රූප සටහනේ පැහැදිලිව පේනවා ඒක. ඒක කැල්සියම් වල ඌනතා ලක්ෂණයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඊළඟට අපිට කතා කරන්න තියෙන සින්ක් ගැන. සින්ක් ගැන කතා කරද්දී ශාකවල තියෙන එන්සයිම විශාල ප්‍රමාණයක ක්‍රියාකාරීත්වයට වැදගත් වෙනවා. එන්සයිම විශාල ප්‍රමාණයක. එන්සයිම ක්‍රියාකාරීත්වයට වැදගත් වෙනවා කියන්නේ එන්සයිම වල ක්‍රියාකාරීත්වය උත්තේජනය කරනවා. ඒ යටතේදී ක්‍රියාකාරීත්වය නිසිපරිදි පවත්වාගෙන යන ක්‍රියාකාරීත්වය උත්තේජනය කරන ඒ යටතේ එන්සයිමීය ප්‍රතික්‍රියාවල වේගය වැඩි කරන්න සින්ක් උපකාරී වෙනවා. ඊට අමතරව ශාකවල හරිත ලව නිපදවන්න හරිත ලව සංශ්ලේෂණය කරන්නත් සින්ක් වැදගත් වෙනවා. ඌනතා ලක්ෂණ විදිහට හඳුන්වන්න පුළුවන් ශාකයේ පුරා මැරුණු සෛල පටක ඇති වෙන එක. ඔයාලට ඉස්සරහා පාඩමකදී ශාක පටක ගැන ඉගෙන ගන්න පුළුවන්. මේ යටතේ ප්‍රධාන වශයෙන් ශාකවල ස්ථිර පටක, පූරක පටක, විභාජක පටක කියලා තියෙනවා. විභාජක පටක විදිහට විභාජක පටක වර්ග 3ක් තියෙනවා. පූරක පටක විදිහට කැම්බියම වගේ දක්වන්න පුළුවන්. ස්ථිර පටක විදිහට ශෛලම, ප්ලෝයම වගේ දක්වන්න පුළුවන්. පටකයක් කියලා කියන්නේ නිශ්චිත ක්‍රියාවකට හෝ ක්‍රියාවලි කිහිපයක් සඳහා පමණක් හැඩගැහිච්ච සෛල දෙකක් හෝ කිහිපයක් පටකයක් කියලා කියන්නේ. ඒ කියන්නේ පටකයක් ආපෝ කියන්න පටකයක් කියන්නේ නිශ්චිත ක්‍රියාවක් හෝ ක්‍රියාවලි කිහිපයක් කරගෙන යන්න හැදිච්ච සෛල දෙකක් හෝ සෛල කිහිපයක සෛල එකතුවක්. සින්ක් ඌනතාවයක් ඇති වුණාම අන්න එහෙම පටක මැරෙනවා. මැරිච්ච සෛල පටක ඇතිවීම කියලා කියන්නේ තියෙන සෛල පටක මැරෙනවා කියන එක. ඒ කියන්නේ ශාකයේ නිසි ක්‍රියාකාරීත්වයක් එන්නේ නැතිකොට එන්සයිම ක්‍රියාකාරීත්වය හරියට වෙන්නේ නැතිකොට සෛල පටක මැරෙන්න බලනවා. අන්න එතකොට ශාකයේ පුරාම මැරිච්ච සෛල ඇති වෙනවා. එතකොට ශාක තුනෙන් අපිට බලාපොරොත්තු වෙන අස්සන්න එහෙම ලැබෙන්නේ නැති වෙනවා. මොකද ශාකයේ පුරාම හැම තැනම මැරිච්ච සෛල තමයි තියෙන්නේ. ටික කාලයක් ගියාම ශාකයත් මැරිලාම යනවා. ඊට අමතරව පත්‍ර අනවශ්‍ය විදිහට ඝනකමකින් යුක්ත වීම. සාමාන්‍යයෙන් අපි මොකක් හරි ගහක කොළයක් ඇල්ලුවාම දන්නවා ඒ කොළය කොච්චර ඝනකමද කියලා. සමහර ශාකවල පත්‍ර ඝන ටිකක් ඝනකම් වැඩි, සමහර ශාකවල පත්‍ර ඝනකම් අඩුයි. කෙසේ හෝ අනික් සාමාන්‍ය නිරෝගී අවස්ථාවේ තියෙන්න ඕන ඝනකමට වඩා වැඩි ඝනකමකින් යුක්ත වෙනවා සින්ක් ඌනතාවයකදී. අන්න ඒකත් සින්ක් ඌනතා ලක්ෂණයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. හරි, සින්ක් ගැන කතා කරාට පස්සේ අපි ಖನಿಜ ලවණ ගැන කතා කරන්න ඕන හැමදේම කතා කරලා ඉවරයි. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ විටමීන ගැන. විටමීන ගැන ඔයාලා ඉංග්‍රීසි වීඩියෝස් එකෙන් බැලුවොත් මේ වගේ සමහර වෙලාවට විටමින් වලට වයිටමින් කියලා හඳුන්වනවා. මොකද ඒක සමහර අය විටමින් වල වයිටමින් කියලාත් හඳුන්වනවා. ඒක සාමාන්‍යයි. ඒ කියන්නේ එක එකයි විටමින් වලට සමහර එක එක නම් කියන සමහර වයිටමින් කියලාත් කියනවා. ඔයාලා ඉංග්‍රීසි වීඩියෝ එකක් විටමින් ගැන බැලුවොත් බොහෝ දුරට වයිටමින් කියලා තියෙන ඉඩ තියෙනවා ඒක. කෙසේ හෝ විටමින් යන කුමක්ද කියලා අහුවොත් එහෙම අපිට කියන්න පුළුවන් විටමින් යන ශරීරයේ තුල සිදුවන ජෛව රසායනික ප්‍රතික්‍රියා වලට සහභාගී වී ශරීරයේ නිරෝගී බව පවත්වා ගැනීමට වැදගත් වන කාබනික සංයෝග විශේෂයක් කියලා. අපිට ඒක තවත් විදිහකට කියන්න පුළුවන් වුණා අපිට හොඳ සෞඛ්‍ය තත්ත්වයක් සහ කාර්යක්ෂම පරිවෘත්තීය පවත්වා ගැනීම සඳහා දේහයට ඉතා සුළු ප්‍රමාණවලින් අත්‍යවශ්‍ය වෙන කාබනික සංයෝග කාණ්ඩයක් කියලා. ඒ කියපු අර්ථකථන දෙකම සමානයි වගේ තමයි. ඒ අර්ථකථන දෙකම අපිට භාවිතා කරන්න පුළුවන්. විටමිනයක් කියන්නේ මොකක්ද කියන එකට විටමින කියන එක සරලව කිව්වොත් එහෙම අපේ ඇඟේ තියෙන ජෛව රසායනික ක්‍රියාවලි, ජෛව රසායනික ප්‍රතික්‍රියා, ජෛව රසායනික ක්‍රියාවලි, ඒ කියන්නේ පරිවෘත්තීය ක්‍රියාවලි. ඒ කියන්නේ පරිවෘත්තීය කියලා කියන්නේ සංවෘත්තීය සහ අපවෘත්තීය එකතුව. අපේ ඇඟේ සංවෘත්තීය සහ අපවෘත්තීය ක්‍රියාවලි මගින් තමයි අපේ ඇඟේ තියෙන හැමදේම සිද්ධ වෙන්නේ. අන්නේ සංවෘත්තීය අපවෘත්තීය ක්‍රියාවලි නිසි පරිදි ඒව සිද්ධ වෙන්න නම් අපේ ඇඟට විටමින හුඟක් ඕනේ වෙනවා. මේ විටමින ඔක්කොම කාබනික සංයෝග. අපිට ඉක්කරගෙන කතා කරමු ಖನಿಜ ලවණ අකාබනික සංයෝග, විටමින කියන කාබනික සංයෝග.
ඒ විටමීන කියන කාබනික සංයෝග අපේ ඇඟට නිසිපරිදි ලැබුණාම දැන් කලින් කිව්වා වගේ අපේ ඇඟේ තියෙන ජෛව රසායනික ප්‍රතික්‍රියා ඒ කියන්නේ පරිවෘත්තීය ප්‍රතික්‍රියා නිසිපරිදි සිද්ධ වෙනවා. ලැබුණ නැත්නම් නිසිපරිදි සිද්ධ වෙන්නේ නැහැ. ඒක ලැබිලා නිසිපරිදි සිද්ධ වෙනවා කියන්නේ අපිට හොඳ සෞඛ්‍ය තත්ත්වයක් තියෙනවා කියන එක. අපේ ශරීරය නිරෝගීව තියෙනවා කියන එක. ඒ හින්දා අපට හොඳ සෞඛ්‍ය තත්ත්වයක් තියාගන්න කාර්යක්ෂම පරිවෘත්තීයක් පවත්වා ගන්න උවමනා වෙන කාබනික සංයෝග විශේෂයක් තමයි විටමින් කියන්නේ. මේ විටමීන කියන ඒවත් ඛනිජ ලවණ වගේම අපිට ඊටාම සුළු ප්‍රමාණ වලින් තමයි අවශ්‍ය වෙන්නේ. හරියටම කිව්වොත් ඛනිජ ලවණ අවශ්‍ය වෙනවටත් වඩා සුළු ප්‍රමාණ වලින් තමයි විටමීන අපිට අවශ්‍ය වෙන්නේ. ආසන්න වශයෙන් කිව්වොත් එහෙම දිනකට 0.01 මිලිග්‍රෑම් 0.01 සිට මිලිග්‍රෑම් 100ක් පමණ තමයි අපිට දිනකට විටමින් අවශ්‍ය වෙන්නේ. ඒ කියන්නේ ඒක ඊටාම සුළු ප්‍රමාණයක්. ඒ වගේම මේ හුඟා විටමින් වර්ග අපිට අපේ ශරීරය තුල නිපදවා ගන්න බෑ. විටමින් D අපිට නිපදවා ගන්න පුළුවන්. ඔයාලා ඕනේ හැමෝම පොඩි කාලේ ඉඳන් අහලා ඇති උදේ 8ට කලින් ඉරේලිය හිටියොත් එහෙම අපේ සමමගින් විටමින් D නිෂ්පාදනය කරනවා කියන එක. ඒ යටතේ හිරු එළියෙන් වගේ අපිට විටමින් D නිෂ්පාදනය කරන්න පුළුවන්. ඊට අමතරව විටමින් A අපිට නිෂ්පාදනය කරන්න පුළුවන් අපේ ඇඟ තුල. ඊට අමතරව විටමින් B කියන එක ඇත්තම විටමින් B1, B2, B3, B4 කියලා විටමින් B වර්ග ගොඩක් තියෙනවා. අන්න එතන එක විටමින් B වර්ගයක් තියෙනවා බයොටින් කියලා. ඔයාලා හුඟක් අහලා ඇති ගෑනු ළමයි එහෙම හොඳට දන්නවද බයොටින් ගැන? බයොටින් කියන විටමීනේ එතකොට විටමින් K කියලා හඳුන්වන විටමීනේ එහෙම අපේ ඇඟේ ආහාර මාර්ගයේ තියෙන මහා අන්ත්‍රය කියලා. සරල විවහාරය කියන මහා බඩවැල කියලා. මේ මහා අන්ත්‍රයේ ඉන්න සමහර ශුද්ධ ජීවීන් මගින් විටමින් B කාණ්ඩ සහ විටමින් K නිෂ්පාදනය කරනවා. අපිට කියන්නේ මිනිසාට විටමින් K නිෂ්පාදනය කරන්න බෑ. නමුත් අපේ මහා අන්ත්‍රයේ ජීවත් වෙන ශුද්ධ ජීවීන්ට පුළුවන් අපිට විටමින් B සහ විටමින් K නිෂ්පාදනය කරවලා දෙන්න. එතනින් ගියාම ඉතුරු විටමින් වර්ග ඔක්කොම අපිට පිටින් ආහාර මගින් ගන්න වෙනවා. විටමින් හුඟක් තියෙන්නේ ශාක ආහාරවල. සත්ව ආහාරවල නැත්තේ නෑ. සත්ව ආහාරවල විටමින් තියෙනවා. නමුත් සත්ව ආහාර වලට වඩා ශාක ආහාරවල තමයි වැඩිපුර විටමින් තියෙන්නේ. විටමින් කියන જાතියත් ඛනිජ ලවණ වගේම අපිට සුළු ප්‍රමාණ වලින් අත්‍යවශ්‍ය වෙනවන්න. ඒ වගේම අත්‍යවශ්‍ය ප්‍රමාණය අපිට දිනකට ලැබුණ නැත්නම් අපිට ඌනතා රෝග වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඛනිජ ලවණ වගේම තමයි. ඛනිජ ලවණත් අපිට දවසකට පොඩ්ඩයි ඕන වෙන්නේ. හැබැයි ඕන වෙන පොඩ්ඩ ලැබුණ නැත්නම් ඌනතා ලක්ෂණ වලට මුහුණ දෙන්න වෙනවා. විටමින් වලත් ඒ වගේම ඌනතා රෝග තියෙනවා. අප ඉගෙන ගන්න ප්‍රධාන විටමින් වර්ග 6ක් තියෙනවා. ඒ විටමින් වර්ග 6 ගැන අපි මෙහිදී කතා කරනවා. ඒ තමයි විටමින් A, විටමින් B, විටමින් C, විටමින් D, විටමින් E සහ විටමින් K. මේ විටමින් වලින් විටමින් B සහ විටමින් C ජලයේ දිය වෙනවා. මම හිතන්නේ මේ කොරෝනා පැන්ඩමික් සිටුේෂන් එකත් එක්ක හැමෝම විටමින් C පෙති හුඟක් ගෙවල් වල තියාගෙන ඇති. හැමදාම විටමින් C පෙති බොනවත් ඇති. විටමින් C පෙත්තක් කරන් වතුරේ දිය කරන්න බැලුවොත් වතුරේ දිය වෙනවා. විටමින් C කියන විටමින් C කියන විටමින් එක. ඒ වගේ විටමින් B ජලයේ දිය වෙනවා. විටමින් C ජලයේ දිය වෙනවා. එහෙම ජලයේ දිය වෙන විටමින් වර්ග අපි හඳුන්වනවා ජල ද්‍රාව්‍ය විටමින කියලා. හැබැයි විටමින් A, විටමින් D, විටමින් E සහ විටමින් K ජලයේ දිය වෙන්නේ නැහැ. ඔය ජලයේ දිය වෙන්නේ නැති විටමින් ටික අපිට සරලව මතක තියාගන්න පුළුවන් විටමින් කඩේ කියලා. Ka, De කියන විටමින් විටමින් හතරෙන් ජලයේ දිය වෙන්නේ නැත්තේ Ka, De. ඒ කියන්නේ කඩේ. විටමින් කඩේ කියලා මතක තියාගන්න පුළුවන්. ඒක එහෙම තමයි හැමෝම ජලයේ දිය වෙන්නේ නැති විටමින් මතක තියාගන්නේ. ජලයේ දිය වෙන්නේ නැති විටමින් මේදය තුල දිය වෙනවා. මේදය කියන්නේ ලිපිඩයක්. මේදය තුල දිය වෙනවා. ඒ හින්දා ඒවා අපි හඳුන්වන්නේ මේද ද්‍රව්‍ය විටමින කියලා. B සහ C ජල ද්‍රව්‍ය විටමින, A, D, E සහ K මේද ද්‍රව්‍ය විටමින. හරි. අපි දැන් එක එක විටමිනය ගැන කතා කරමු. එක එක විටමිනය ගැන අපි ඒ විටමිනයේ කාර්යභාරය, ඒ විටමිනය අපිට නිස්පරිදි නොලැබුණොත් මුහුණ දෙන්න සිද්ධ වෙන ඌනතා ලක්ෂණ, ඒ විටමින අපිට ශරීරයට ලබා ගන්න පුළුවන් ආහාර ප්‍රභව කියන ඒවා ගැන අපි දැන් කතා කරමු. ඉස්සෙල්ලාම පටන් ගමු විටමින් A වලින්.
විටමින් A ගැන කතා කරද්දී ඉස්සෙල්ලාම මතක් වෙන්න ඕන දේ තමයි ඇස් පෙනීම. ඇස් පෙනීමට වැදගත් වෙන විටමිනය තමයි විටමින් A කියන්නේ. එහිදී අපේ ඇස්වල තියෙනවා අපේ ඇස්වල ඇතුලේ තියෙනවා දෘෂ්ටි වර්ණක කියලා. ෆෝටොප්සින්, අයිඩොප්සින්, රොඩොප්සින් කියලා හඳුන්වන දෘෂ්ටි වර්ණක තුනක් තියෙනවා. දෘෂ්ටි වර්ණක නම් ඔයාලට ඇත්තට වැදගත් වෙන්නේ නැහැ. ඒ දෘෂ්ටි වර්ණක හදන්න විටමින් A උවමනා වෙනවා. ඒ දෘෂ්ටි වර්ණ මගෙන් තමයි අපිට පේන්නේ. දෘෂ්ටි වර්ණක නැති වුණොත් අපිට පෙනීම නැති වෙනවා. ඊට අමතරව අපේ සම පැහැපත්ත නිරෝගීව පවත්වා ගන්න අපිට විටමින් A වැදගත් වෙනවා. දැන් ඔය හුඟක් රූපලාවන්‍ය නිෂ්පාදනවල සංඝටකයක් විදිහට විටමින් A තියෙනවා. හැම සුදු වෙන්න ලස්සන වෙන්න කියලා ගන්න රූපලාවන්‍ය සප්ලිමන්ට් ඔක්කොගෙන් වගේ විටමින් C ප්‍රධාන වශයෙන් විටමින් A ප්‍රධාන වශයෙන් තියෙනවා. මොකද විටමින් A වලින් සම පැහැපත්ත සහ නිරෝගීව පවත්වා ගන්න හින්දා. විටමින් A වල ඌනතා ලක්ෂණ ගැන කතා කරද්දී දැන් විටමින් A ඇස්වල පෙනීමට වැදගත් වෙනවා නම් විටමින් A ඌනතා ලක්ෂණයක් විදිහට අන්ධභාවය හඳුන්වන්නත් පුළුවන්. අන්ධභාවය කියවට ඉස්සල් කෙලි එකපාරටම අන්ධ වෙන්නේ නැහැ විටමින් A අඩු වුණා කියලා අපේ ඇඟේ. ඉස්සලමනේ රාත්‍රී අන්ධභාවය කියන එක තමයි ඇති වෙන්නේ. රාත්‍රී අන්ධභාවය ගැන රාත්‍රී කාලයේදී එච්චර හොඳ පෙනීමක් නැති වෙනවා. දැන් කියන්න එපා රැයට කරුවලේ කොහොමත් පේන්නේ නැහනේ කියලා. රැයට උනත් යම් තාක් දුරක පෙනීමක් තියෙනවා. රැයට හොඳට වර්ණ එහෙම පේන්නේ නැති වුණා කරුවල දැනුවත් පොඩි හරි පෙනීමක් තියෙනවනේ. අන්න ඒ පෙනීම නැති වෙලා යන එක තමයි රාත්‍රී අන්ධභාවය කියලා කියන්නේ. ඊට අමතරව ඇසේ බීටෝ ලප ඇතිවීම කියන එක හඳුන්වන්න පුළුවන්. දැන් ඔය උඩ දකුණු පැත්තේ තියෙන රූප සටහනේ වගේ ඇහැ තුල ලප ඇති වෙන්න පුළුවන්. ඒ ලප වලට කියන්නේ බීටෝ ලප කියලා. ඊළඟට සම වියලි වෙනවා. හැම වේලෙනවා කියලා කියනවා. හැම වේලෙනවා හැම සුදු පාට සුදු මැලි වෙලා හැම වේලෙලා නිකන් හැම උඩින් නිකන් මැරිච්ච සෛල ස්තර පිටින් තියනවා වගේ රෝග ලක්ෂණ අපිට රෝග ලක්ෂණ වලට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා විටමින් A ඌනතාවයකදී. ඊට අමතරව දැන් උනත් ඔයාලගේ වැලමිට පොඩ්ඩක් අල්ලලා බැලුවොත් එහෙම එතන කටු වගේ බිබිලි තියෙනවා නම් කටු වගේ ඇනෙනවා නම් ඒක විටමින් A ඌනතාවයක්. හුඟක් අයගේ ওই ගතිය තියෙනවා විටමින් A ඌනතාවය නිසා. ඔයාගේ අත්වල දන හිසේ එහෙම කටු වගේ බිබිලි නැත්තම් ඔයාට විටමින් A ඌනතාවයක් නැහැ. විටමින් A ඌනතාවයක් තියෙනවා කියලා බලා ගන්න පුළුවන් සරල ක්‍රමයක් තමයි ඔය වැලමිට සහ දන හිස් ආදී කටු වෙන බිබිලි මතුවෙන එක. ඊට අමතරව ශ්වසන පද්ධති ආශ්‍රිත රෝග ලක්ෂණත් ඇති වෙනවා. ශ්වසන පද්ධතිය කියන්නේ සාමාන්‍ය නාහය සහ පෙනහැල්ල උගුර ආශ්‍රිත රෝග ලක්ෂණ. විටමින් A අපේ ඇඟට ලබා ගන්න පුළුවන් ප්‍රබව තමයි කිරි නිෂ්පාදන. ඊළඟ ප්‍රධානතම වශයෙන් තද කොළ පැහැති එළවලු. තද කොළ පැහැති එළවලු වල විටමින් A විශාල ප්‍රමාණයක් තියෙනවා. ඊළඟට පළතුරු වල එළවලු වර්ග වලින් ප්‍රධාන වශයෙන් කැරට් වල එහෙම විටමින් A සැලකිය යුතු සංචිතයක් තියෙනවා. අපි දැන් කතා කරමු විටමින් B ගැන. විටමින් B ගැන කතා කරද්දී ඉස්සෙල්ලාම කියන්න ඕන දේ තමයි විටමින් B කියන්නේ එක විටමිනයක් නෙමෙයි. විටමින් A කියන්නේ එක විටමිනයක් වුණාට විටමින් B කියන්නේ එක විටමිනයක් නෙමෙයි. විටමින් B වල ආකාර කිහිපයක් තියෙනවා. විටමින් B1 කියලා තියෙනවා, විටමින් B2 කියලා තියෙනවා, විටමින් B3 කියලා තියෙනවා, B5, B6, B7, B9, B12 කියලා එහෙම විටමින් B වර්ග ගොඩක් තියෙනවා. ඔය විටමින් B9 කියන එක අපි සාමාන්‍ය ව්‍යවහාරයේ හඳුන්වන්නේ ෆෝලික් ඇසිඩ් කියලා. ඔය ෆෝලික් ඇසිඩ් කියන නම ඔයාලා හුඟක් අහලා ඇති. හැබැයි විටමින් B9 කියන නම අහලා නැතුව ඇති. විටමින් B9 කියලා කියන්නේ ෆෝලික් ඇසිඩ් වලට. ඒ ෆෝලික් ඇසිඩ් කියලා කියන්නේ විටමින් B කාණ්ඩයක්. එතකොට විටමින් B7 කියන කාණ්ඩයට සාමාන්‍ය ව්‍යවහාරයේදී කියන්නේ බයොටින් කියලා. ඔය රූපලාවන්‍ය නිෂ්පාදන වල එහෙම බයොටින් කියන එක හුඟක් තියෙනවා විටමින් එක. බයොටින් කියන්නේ විටමින් B කාණ්ඩයක් විටමින් B7. ඒ වගේ අනෙක් විටමින් කාණ්ඩ වලට අනෙක් විටමින් B කාණ්ඩ වලට නම් තියෙනවා. ඒ විටමින් B කාණ්ඩ ගැන වෙන මොනක් කතා කරන තරම් විශාල පරාසයක ක්‍රියාකාරීත්ව කාර්යභාරයක් විටමින් B වලට තියෙනවා. අපි දැන් මෙතන ප්‍රධාන වශයෙන් විටමින් B වල ප්‍රධානතම කාර්යභාරය ටික විතරක් කතා කරමු. එතනදී ස්නායු පටකවල නිසි පැවැත්මට විටමින් B අපිට වැදගත් වෙනවා. ස්නායු පටකයේ
කියලා කියන්නේ මධ්‍ය ස්නායු පද්ධතිය සහ පර්යාප්ත ස්නායු පද්ධති එකතු වෙලා ස්නායු වලින් හැදිච්ච අපේ ඇඟේ සංවේදනයේ කටයුතු සඳහා වැදගත් වෙන පද්ධතිය. ඒ පද්ධතිය නිසි පැවැත්මට, ඒ කියන්නේ හරි විදිහට ඒ පද්ධතිය ක්‍රියාත්මක වෙන්න අපිට විටමින් B අවශ්‍ය වෙනවා. ඊට අමතරව රතු රුධිරාණු සෑදීමට, ඒ කියන්නේ රතු රුධිර සෛල. අපේ ඇඟේ රුධිරය ගත්තොත් එහෙම රුධිරයේ ප්‍රධාන වශයෙන් රුධිර සෛල සහ රුධිර ප්ලාස්මය කියලා කොටස් දෙකක් තියෙනවා. රුධිරයේ ප්‍රධාන කොටස් දෙකයි රුධිර සෛලය සහ රුධිර ප්ලාස්මය. රුධිර සෛල සහ රුධිර ප්ලාස්මය. රුධිර සෛල වර්ග තියෙනවා කිහිපයක්. ඒ තමයි රතු රුධිරාණු, ඒ කියන්නේ රතු රුධිර සෛල. ඊළඟට සුදු රුධිරාණු වර්ග 5ක් තියෙනවා. ඊළඟට පට්ටිකා. එතනදී රතු රුධිර සෛල, ඒ කියන්නේ රතු රුධිරාණු නිෂ්පාදනය කරන්න අපට විටමින් B අවශ්‍ය වෙනවා. රතු රුධිරාණු නිෂ්පාදනය වෙන්නේ ඇට මිදුළු වල. ඇට මිදුළු වල කියන්නේ අස්ථි ඇතුලේ තියෙන ඇට මිදුළු වල තමයි රතු රුධිරාණු නිෂ්පාදනය වෙන්නේ. ඒ ක්‍රියාවලිය සිද්ධ වෙන්න විටමින් B අවශ්‍ය වෙනවා. ඊළඟට සම නිරෝගීව පවත්වා ගැනීමට විටමින් B වැදගත් වෙනවා. මම ඔයාලට එක්කර කලිනුත් කිව්වා විටමින් B7, ඒ කියන්නේ බයොටින් හුඟක් රූපලාවන්‍ය නිෂ්පාදන වල පවා තියෙනවා කියලා. මොකද සම නිරෝගීව පවත්වා ගන්න විටමින් B වැදගත් වෙන හින්දා. ඊළඟට මේද පරිවෘත්තීය. ඒ කියන්නේ අපි ආහාර විදිහට ගන්න මේදය පරිවෘත්තීය ප්‍රතික්‍රියාවලට භාජනය වෙලානේ අපේ ඇඟේ ඒව භාවිතයට ලක් වෙන්නේ. අන්න ඒ ක්‍රියාවලියට විටමින් B අවශ්‍ය වෙනවා. ඊළඟට ඇට මිදුළු නිර්මාණය වෙන්නත් විටමින් B අවශ්‍ය වෙනවා. ඇට මිදුළු තියෙන්නේ අස්ථි ඇතුලේ. අස්ථි ඇතුලේ තියෙන දෙයක් තමයි ඇට මිදුළු කියන්නේ. ඒවා නිර්මාණය වෙන්න, ඒවා සංශ්ලේෂණය වෙන්න විටමින් B අවශ්‍ය වෙනවා. ඊළඟ විටමින් B වල කාර්යභාරය තමයි රක්තාණු. රක්තාණු කියන්නේ රතු රුධිරාණු කියන්නේ රතු රුධිර සෛල කියන්නේ තුනම එකක්. රක්තාණු, රතු රුධිරාණු, රතු රුධිර සෛල තුනම එකයි. රක්තාණු වල පරිණතියට, ඒ කියන්නේ රතු රුධිරාණු සෑදීමටත් විටමින් B ඕන වෙනවා. ඒ සෑදුන රතු රුධිරාණු පරිණත භාවයටපත් වෙන්න. ඒ කියන්නේ ක්‍රියාකාරීත්වයටපත් වෙන්න. සරලව කියව ලොකු වෙන්න. වැඩි වියටපත් වෙන්න අපිට විටමින් B ඕන වෙනවා. ඊළඟට ප්‍රතිදේහ සෑදීමටත් විටමින් B ඕන වෙනවා. ප්‍රතිදේහයක් කියන්නේ අපේ ඇඟට බාහිරෙන් ඇතුළු වෙන ව්‍යාධිකාරකයක්. ඒ කියන්නේ බාහිරෙන් අපේ ඇඟ ලෙඩ කරන්න ඇතුළු වෙන මොකක් හරි දෙයක් අපේ ඇඟෙන් ඉවත් කරන්න බලපාන රසායනික ජෛව රසායනික සංයෝග විශේෂයක් තමයි ප්‍රතිදේහ කියලා කියන්නේ. අන්නේ ප්‍රතිදේහ නිපදවන්නත් විටමින් B ඕන වෙනවා. එතකොට විටමින් B අපේ ඇඟේ හුඟක් අඩු වෙනනම් තියෙන්නේ ප්‍රතිදේහ සෑදීම අඩු වෙනවා. ප්‍රතිදේහ අඩු වෙනවා කියන්නේ අපේ ඇඟේ ඉමුනිටි එක. ඒ කියන්නේ ප්‍රතිශක්තිය අඩු වෙනවා. එහෙනම් කොරෝනා වගේ රෝග වලින් බේරෙන්න උනත් අපිට හුඟක් විටමින් B ඕන වෙනවා. මොකද විටමින් B වලින් ප්‍රතිදේහය ඇති වෙනවා. එතනින් ප්‍රතිශක්තියක් අපේ ඇඟේ ඇති වෙනවා. අපේ ඇඟේ ප්‍රතිශක්තියෙන් තමයි අපි රෝග වලින් බේරිලා ඉන්නේ. අපි විටමින් B වල ඌනතා ලක්ෂණ ගැන දැන් කතා කරමු. විටමින් B වල ඌනතා ලක්ෂණ යටතේ පළවෙනියටම අපි කතා කරන්නේ බෙරිබෙරි රෝගය. බෙරිබෙරි රෝගය කියලා කියන්නේ විටමින් B1 කියන කාණ්ඩය. විටමින් B1 ඒකට තවත් නමක් කියනවා තයමීන් කියලා. ඒ තයමීන් කියන විටමින් එකයි. විටමින් B1 කියන එක අපේ ඇඟට නිසිපරිදි නොලැබුණොත් අපිට මුහුණ දෙන්න සිද්ධ වෙන රෝගයක්. ඔය බෙරිබෙරි රෝගයේ රෝග ලක්ෂණ ගැන අපි කතා කරොත් එහෙම ප්‍රධාන වශයෙන් උණ, ඔරොක්කාරය, වමනය, පපුවේ වේදනාව, ඇඟට තෙහෙට්ටුව, ඇඟිලි පාදවල හිරිවැටීම් ඒවා ඊළඟට මානසික ව්‍යාකූලත්වය, ඇඟ දුර්වල වෙන එක, මාංශ පේශී නිකන් දිය වෙලා යනවා වගේ, ඇඟට පණ නැතුව මාංශ පේශීන් ක්‍රියා කරන්න බැරි වෙලා වගේ දේවල් තමයි ඔය බෙරිබෙරි රෝගයේ රෝග ලක්ෂණ විදිහට කියන්න පුළුවන්. ඔය බෙරිබෙරි කියන රෝගයේ හෘද වාහිනී පද්ධතියට, ඒ කියන්නේ රුධිර වාහිනී පද්ධතියට බලපානවා. එහෙම නැත්නම් මධ්‍ය ස්නායු පද්ධතිය. රුධිර වාහිනී පද්ධතියට හෝ මධ්‍ය ස්නායු පද්ධතියට තමයි ඔය බෙරිබෙරි කියන රෝගය බලපාන්නේ. ඒ කොහොම හැදුනත් ඒ බෙරිබෙරි කියන රෝගය අතිශය භයානක වෙන්න පුළුවන් රෝගයක්. ඊළඟට මුඛ කොන් වනවීම. ඒ කියන්නේ කටේ දෙපැත්තේ කටේ කොන් දෙක දෙපැත්තෙන් වන වෙන්න පුළුවන් විටමින් B අඩුවෙන් ලැබුණොත්. ඊළඟට රක්තහීනතාවය. රක්තහීනතාවය කියන්නේ ඇඟේ ලේ අඩු වෙන්න පුළුවන්. විටමින් B රතු රුධිරාණු සෑදීමට අත්‍යවශ්‍ය සංඝටකයක් කියලා කලින් කිව්වා. එතකොට විටමින් B නිසිපරිදි නොලැබුණොත් රතු රුධිරාණු නිපද වෙන එක අඩු වෙනවා. අන්න එම හේතුව නිසා
රතු මේ ශරීරය තුළ රුධිරය අඩු වෙනවා. රුධිරය අඩු වෙන එකට තමයි කියන්නේ රක්තහීනතාවය කියලා. ඊළඟට සමේ වියලි බව සහ වර්ණ වෙනස් වීම. වර්ණ වෙනස් වීම කියන්නේ කොහොමද කියලා ඔයාලට උඩ තියෙන රූප සටහනෙන් බලා ගන්න පුළුවන්. අන්න ඒ විදිහට වර්ණය වෙනස් වෙන්න පුළුවන්. ඊළඟට හැම උඟක් වේලෙන්න පුළුවන්. හැම සාමාන්‍යයෙන් තියෙන්න ඕන සමේ තෙතමනේ රැඳිලා තියෙන්නේ නැතුව සමේ තෙතමනේ ඉවත් වෙලා වේලි බවට පත් වෙන්න පුළුවන්. ඊළඟට සමේ වර්ණය වෙනස් වෙන්න පුළුවන් උඩ තියෙන රූප සටහනේ පරිදි. ඊළඟට විටමින් B අපිට ලබා ගන්න පුළුවන් ප්‍රධානතම ප්‍රභව තමයි එළවලු වර්ග. ඊළඟට කිර නිෂ්පාදන, පළතුරු, මස්, රනිල කුලේ ශාක වලත් තියෙනවා විටමින් B. විටමින් B වල මේක සඳහන් වෙලා නැති කාර්යභාර කිහිපයක් තියෙනවා. ප්‍රධාන වශයෙන් යකඩ අවශෝෂණය කරගන්න විටමින් B වමනා වෙනවා. අප ගන්න ආහාරවල තියෙන යකඩ ශරීරයට නිසි පරිදි අවශෝෂණය කරගැනීමේ ක්‍රියාවලියට විටමින් B වමනා වෙනවා. ඊළඟට අපේ ඇඟේ ප්‍රතිඔක්සිකාරකයක් විදිහට විටමින් B වැදගත් වෙනවා. ඔක්සිකරණය කියන එක ඔයාලට රසායන විද්‍යාත්මක පාඩමක් විදිහට ඉස්සරහට තියෙනවා. ඔක්සිකරණය කියන්නේ මොකක්ද කියලා. ඔක්සිකාරකයක් ප්‍රතිඔක්සිකාරකයක් විදිහට විටමින් B වැදගත් වෙනවා. ඊළඟට එන්සයිමීය ප්‍රතික්‍රියාවලදී එන්සයිම් වල ක්‍රියාකාරීත්වයටත් විටමින් B වැදගත් වෙනවා. ඒවා මෙතන සඳහන් කරලා නැති වුණාට ඒවත් දැනගන්න එක හොඳයි. ඊළඟට අපිට කතා කරන්න තියෙන විටමින් C ගැන. විටමින් C අපිට වැදගත් වෙනවා සමේ නිරෝගී භාවයට. ඊළඟට දත්වල එනමලයට. ඊළඟට අපේ ඇඟේ තියෙන කොලජන් තන්තු. කොලජන් තන්තු කියන්නේ අන්තර්ශෛලීය අවකාශයේ ඒ කියන්නේ සෛලයෙන් පිටත තියෙන තන්තු විශේෂයක් තමයි කොලජන් තන්තු කියලා කියන්නේ. කොලජන් තන්තු සංශ්ලේෂණයට සහභාගී වෙනවා විටමින් C. සමේ නිරෝගී භාවයට දත්වල එනමලයට දතේ පිට තියෙන කොටස තමයි එනමලේ කියලා කියන්නේ. දත්වල එනමලයට ඊළඟට කොලජන් තන්තු සංශ්ලේෂණයට අපිට විටමින් C වැදගත් වෙනවා. ඒ වගේම විටමින් B වගේම විටමින් C ප්‍රතිඔක්සිකාරකයක් ලෙස සහ යකඩ අවශෝෂණයට වැදගත් වෙනවා. විටමින් B වගේම විටමින් C යකඩ අවශෝෂණය ප්‍රතිඔක්සිකාරකරණය කියන දෙකට වැදගත් වෙනවා. දැන් විටමින් C අපේ දත්වල එනමලයට සෑදීමට වැදගත් වෙනවා කිව්වා. ඒ වගේ ඒ හින්දා විටමින් C වල ඌනතා ලක්ෂණයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන් විදුරු මස් දුර්වල වෙන එක. විදුරු මස් දුර්වල වුණාම සාමාන්‍යයෙන් දත් මදින වෙලාවට විදුරු මසත් මැදෙනවනේ සාමාන්‍යයෙන්. ඒ විදුරු මසෙන් ලේ ගලන්න පුළුවන්, තුවාල වෙන්න පුළුවන් දත් මදිද්දි එහෙම. උඩ තියෙන රූප සටහනේ වගේ. ඒ වගේ කටින් දත් මදිද්දි ලේ එනවනම් ඒකෙන් අදහස් වෙන්නේ විදුරු මස් හුඟක් දුර්වල වෙලා කියලා. බොහෝ දුරට ඒක විටමින් C ඌනතාවයක් වෙන්න පුළුවන්. ඊළඟ ශරීර අභ්‍යන්තර ලේ ගැලීම් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ ලේ පිටට ඉන්නේ නැහැ. ශරීරයේ අභ්‍යන්තරයේ ලේ ගැලීමක් ඇති වෙන්න පුළුවන්. ශරීරයේ අභ්‍යන්තරයේ හැමට යටින් හැමේ පිටට චර්මයේ කිට්ටුව ශරීර අභ්‍යන්තර ලේ ගැලීමක් ඇති වුණොත් එතන ඉදිමීමක් ඇති වෙන්න පුළුවන්. ඉදිමීමක් ඇති වෙන්නේ නැහැ. ඇඟ හුඟක් ඇතුලෙන් ලේ ගැලීම සිදු වුණා නම්. ඊළඟට අපිට ප්‍රධාන වශයෙන් කියන්න පුළුවන් රෝග සුව වීමට කල් ගත වෙනවා කියන එක. ඒ කියන්නේ අපේ ඇඟේ මොකක් හරි ලෙඩක් හැදුනොත් එහෙම ඒ ලෙඩේ හොඳ වෙන්න කාලයක් ගත වෙනවා. සාමාන්‍ය නිරෝගී පුද්ගලයෙකුගේම ලෙඩේ හොඳ වෙන්න ගත වෙන කාලයට වඩා විශාල කාලයක් ගත වෙනවා විටමින් C ඌනතාවයෙන් පෙළෙන පුද්ගලයෙකුගේ ලෙඩක් හොඳ වෙන්න. ඒක මේ කොරෝනා රෝගීන්ට එහෙමත් කොරෝනා රෝගේ නැතත් ගෙදර ඉන්න අයට උනත් විටමින් C බිව්වට කමක් නැහැ කියලා සාමාන්‍යයෙන් කියන්නේ. එහෙම කියලා ඕනෑමට වඩා විටමින් C ගන්නත් හොඳ නැහැ. ඊළඟට විටමින් C ඌනතා රෝගයේ ලක්ෂණයක් විදිහට අපිට කතා කරන්න පුළුවන් ස්කර්ව් කියන රෝගය. ස්කර්ව් කියන රෝගයේ රෝග ලක්ෂණ තමයි රක්තහීනතාවය. ඊළඟට ඇඟ දුර්වල වෙන එක. ඇඟට හුඟක් වෙහෙස දැනෙන එක. ඇඟේ විදුරු මස් වලින් එහෙම ලේ ගැලීම් වෙන එක. ඊළඟට අත්පාවල වේදනාව, ඒ කියන්නේ වැඩ කරන්න බෑ. හැමතිස්සෙම මහන්සි ගතිය එනවා, වේදනාව වෙනවා. ඊළඟට හැම හේතුවක් නැතුව ශරීරයේ ඉදිමීම් වෙන්න පුළුවන්. ශරීරයේ ඉදිමීම් වගේ වෙන ඒවා විදුරු මස් රෝග. ඒ කියන්නේ විදුරු මස් වල ලේ ගැලීම, දත් නැති වෙන එක. ඒ කියන්නේ දත් ඉබේම දත් වැටෙන එක වගේ රෝග ලක්ෂණ තමයි ස්කර්ව් කියන රෝගයේ රෝග ලක්ෂණ වෙන්නේ. ඊළඟට විෂාදය වගේ රෝග ලක්ෂණත් ඇති වෙන්න පුළුවන් ස්කර්ව් කියන රෝගයේදී.
ඊළඟට විටමින් C වල ප්‍රබව විදිහට අපි කතා කරන්න පුළුවන් ගෝව, දොඩම්, දෙහි කුලේ ශාක වල තක්කාලි වල. ඒකෙදි දොඩම්, දෙහි කුලේ ශාක, ඒ කියන්නේ දොඩම්, දෙහි, පැංගිරි කුලේ ශාක කියලා කියන්නේ අන්න ඒ වගේ තමයි වැඩි වශයෙන් විටමින් C තියෙන්නේ. සාමාන්‍ය විවහාරයේ විටමින් C හඳුන්වන්නේ ඇස්කෝබික් අම්ලය කියලා. ඒ නමත් මතක තියාගන්න එක හොඳයි. ඇස්කෝබික් අම්ලය. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ විටමින් D ගැන. විටමින් D ගැන කතා කරද්දී ප්‍රධාන වශයෙන් අපිට කියන්න පුළුවන් ඒක විටමින් D අස්ථිවල වර්ධනයට, අස්ථි සෑදීමට බලපානවා කියලා. හරියටම කිව්වොත් විටමින් D අපිට ඕනෑ වෙන්නේ කැල්සියම් සහ ෆොස්ෆරස් අවශෝෂණය පාලනය කරන්න. කැල්සියම් සහ ෆොස්ෆරස් නිෂ්පරිදි අවශෝෂණය කිරීමේ ක්‍රියාවලිය සිද්ධ වෙන්න නම් විටමින් D තියෙන්න ඕනේ. කැල්සියම් සහ ෆොස්ෆරස් කියන මූලද්‍රව්‍ය ගැන මම ඛනිජ ලවණ යටතේදී කතා කරා. ඒ යටතේදී කැල්සියම් සහ ෆොස්ෆරස් කියන මූලද්‍රව්‍ය දෙකම අස්ථි සහ දත්වල වර්ධනය සහ විකසනයේ ක්‍රියාවලිය සඳහා උවමනා වෙනවා. එහෙනම් විටමින් C අස්ථි සෑදීමට සහ විකසන ක්‍රියාවලිය සඳහා අපිට වැදගත් වෙන විටමිනයක් විදිහට හඳුන්වන්න පුළුවන්. එතකොට අපිට මේකේ ඌනතා ලක්ෂණත් හුඟක් තියෙන අස්ථි සහ දත් වලට අදාළව තමයි. එහිදී ඌනතා ලක්ෂණ විදිහට දත් දිරා යෑම දක්වන්න පුළුවන්. ඒ කියන්නේ ඉක්මනටම දත් දිරා යනවා, ඉක්මනටම දත් වැටෙන යනවා විටමින් D ඌනතාවයකදී. ඊළඟට වැඩිහිටියන්ගේ අස්ථි බිඳී යාම කියන රෝගය ඇති වෙනවා. වැඩිහිටියන්ගේ අස්ථි බිඳී යාම කියන්නේ ඔස්ටියෝපොරොසිස් කියන රෝගය. ටීවී බලන අය නම් ඕක හුඟක් අහලත් ඇති. ඔස්ටියෝපොරොසිස් වලට අමතරව ඔස්ටියෝමැලේෂියා කියන රෝග ලක්ෂණයක් ඇති වෙන්න පුළුවන්. ඔස්ටියෝමැලේෂියා කියන රෝගයක් ඇති වෙන්න පුළුවන්. ඔස්ටියෝමැලේෂියා කියලා කියන්නේ වැඩිහිටියන්ගේ අස්ථි මෘදු වෙන එක. ඊට අමතරව රිකට්සියාව කියන රෝගයක් ඇති වෙන්න පුළුවන්. රිකට්සියාව ගැන ටිකකට කලිනුත් මම කීවා. එහිදී වෙන්නේ දරුවන්ගේ අස්ථි විරූපී වෙන එක. දැන් උඩ තියෙන රූප සටහනෙත් පේනවා අස්ථි විරූපී වෙලා කකුල් දෙකේ අස්ථි විරූපී වෙලා තියෙන රූප සටහනක් තියෙන උඩ ඒ විටමින් D ඌනතා ලක්ෂණය. විටමින් C අපිට ප්‍රධානම වශයෙන් ලැබෙන ප්‍රභවය තමයි සූර්යාලෝකය. සූර්යාලෝකයේ අපේ හැමට වැටෙන්දී අපේ හැම මගින් විටමින් D සංශ්ලේෂණය කරනවා. ඊට අමතරව කිරි නිෂ්පාදන වලත් විටමින් D තියෙනවා. සූර්යාලෝකයෙන් අපේ ඇඟට විටමින් D ලැබෙනවා කියලා කියවට හරියටම වෙන සූර්යාලෝකයේ තියෙන තැනක ගිහින් අපි ඉද්දි අපේ ඇඟ තුළ විටමින් D නිෂ්පාදනය වෙන එක. සූර්යාගේ සිත අපිට විටමින් D එන්නේ නැහැ. ඒකත් ටිකක් මතක තියාගන්න ඕන දෙයක්. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ විටමින් E ගැන. විටමින් E ප්‍රධාන වශයෙන් සෛල පටක වර්ධනය වීමට තමයි වැදගත් වෙන්නේ. සෛලවල සෛල පටකවල වර්ධනයට තමයි ඕන වෙන්නේ. ඒකට සෛල පටල ෆොස්ෆොලිපිඩ කියලා තියෙනවා. ඒ කියන්නේ සෛල පටලය කියලා කියන්නේ සෛල ප්ලාස්ම පටලය කියන එක. සෛල ප්ලාස්ම පටලය හැදලා තියෙන ෆොස්ෆොලිපිඩ වලින්. මේ ෆොස්ෆොලිපිඩ මිද වැටෙන්නේ නැතුව සෛල ප්ලාස්ම පටලය නිසි පරිදි පවත්වාගෙන සෛල පටක සහ සෛලවල වර්ධනය නිසි පරිදි පවත්වා ගන්න විටමින් E වලින්. ඒ යටතේ අපේ ඇඟේ වර්ධනයට විටමින් E ගොඩක් උපකාරී වෙනවා. විටමින් E වල ඌනතා ලක්ෂණ තමයි පරිණත නොවූ දරුපත් සිදුවීම. ඊළඟට රතු රුධිරාණු මිදී යාම හෙවත් රතු රුධිරාණු විනාශ වෙන වේගය වැඩි වෙනවා. රතු රුධිරාණු මිදී යාම විනාශ වෙන වේගය වැඩි වෙද්දී අපිට රක්ත හීනතාවයට පවා මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඊළඟට සෛල විභාජනයේ දුර්වලතාව ඇති වෙනවා. මොකද සෛල පටක සහ සෛල වර්ධනය වෙන්න අපිට විටමින් E හුඟක් වමනා වෙනවා. විටමින් E අඩු වුණාම සෛල විභාජනයේ දුර්වලතාව ඇති වෙනවා. සෛල බෙදිලා යන එක දුර්වලව නිසිපයද සිද්ධ වෙනවා. සෛල බෙදිලා යන එක තමයි සෛල විභාජනය කියලා කියන්නේ. සෛල විභාජනය කියන්නේ ලොකු ක්‍රියාවලියක්. ඔයාලට සෛල විභාජනය ඉස්සරහට ඉගෙන ගන්න තියෙනවා. සෛල විභාජනය වෙන ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. ඌනන විභාජනය සහ අනූනන විභාජනය කියලා. සාමාන්‍ය ශරීරයේ සිද්ධ වෙන අනූනන විභාජනය, ඌනන විභාජනය සිද්ධ වෙන්නේ ඉදිරි පරම්පරාවක් නිපදවද්දී. ඊළඟට ප්‍රජනනය හා සම්බන්ධ දුර්වලතාවත් ඇති වෙනවා. සෛල විභාජනයේ එක ප්‍රයෝජනයක් තමයි ප්‍රජනනය කියන එක. ඉතින් සෛල විභාජනයේ දුර්වලතාව ඇති වෙද්දී ප්‍රජනනයේ දුර්වලතාවත් ඇති වෙන එක සාමාන්‍ය දෙයක්. සෛල විභාජනය සහ ප්‍රජනනය කියන එක එකිනෙකට සම්බන්ධ දේවල් දෙකක්. විටමින් E වල ප්‍රබව විදියට අපිට ප්‍රධාන වශයෙන් සූර්යකාන්ත තෙල් සලකන්න පුළුවන්. සූර්යකාන්ත තෙල් එතනින් ගියාම තද කොළ පැහැති එළවලු වර්ග සත්ව පීකුදු වල විටමින් E විශාල සංචිතයක් තියෙනවා.
ඊළඟට අපිට කතා කරන්න තියෙන විටමින් K ගැන. විටමින් K කියලා කිව්ව ගමන් මතකයේ එන්න ඕන දේ තමයි රුධිරයේ කැටි ගැසීම. විටමින් K වල ප්‍රධානතම කාර්යභාරය තමයි රුධිරයේ කැටි ගැහෙන එක. රුධිරයේ කැටි ගැසෙන්න නම් විටමින් K අනිවාර්යෙන් තියෙන්න ඕන. සාමාන්‍යයෙන් තුවාලයක් වෙච්ච වෙලාවක නිසිපයිද රුධිර කැටි ගැසීමේ ක්‍රියාවලිය සිද්ධ වුණේ නැත්නම් අපේ ඇඟෙන් නොනවත්වාම නොකඩවාම ලේ එළියට යන්න පුළුවන් තුවාලය හරහා එම රුධිර ගලා යාමේ ක්‍රියාවලිය නිසා අපේ ඇඟේ ලේ නැති වෙලා මිය යන්න පුළුවන්. මොකක් ඔය ඇක්සිඩන්ට් වලදී එහෙම ඔය ඇක්සිඩන්ට් එකට ලක් වෙන මිනිස්සයා මිය යන්නේ ඇඟේ තියෙන ලේ ඉවත් වෙච්ච හින්දා. රුධිරයේ කැටි ගැසීම කියද්දී ඊළඟට මතක් වෙන්න ඕන දේ තමයි කැල්සියම්. කැල්සියම් රුධිර කැටි ගැසීමට වැදගත් වෙනවා. ඊළඟට විටමින් K. විටමින් K සහ කැල්සියම් රුධිරයේ කැටි ගැසීමට අනිවාර්යයෙන් වැදගත් වෙන දේවල් දෙකක්. විටමින් K කියන්නේ විටමීනය, කැල්සියම් කියන්නේ ખනිජ ලවණයක්. එහිදී රුධිරයේ කැටි ගැසීමට අවශ්‍ය සංඝටක සෑදීමට තමයි විටමින් K අවශ්‍ය වෙන්නේ. එහිදී විටමින් K මගින් නියමිත පරිදි පවත්වාගෙන යන ක්‍රියාවලියක් තියෙනවා. අන්නේ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් විදිහට තමයි රුධිර කැටියක් නිෂ්පාදනය වෙන්නේ. රුධිර කැටියක් නිපද වෙන්නේ. අන්නේ ක්‍රියාවලිය නිසිපරිදි පවත්වා ගන්න තමයි විටමින් K වුමනා වෙන්නේ. එතකොට විටමින් K වල ඌනතා ලක්ෂණ තමයි රුධිර කැටි ගැසීම ප්‍රමාද වෙන එක. රුධිර කැටි ගැසීම ප්‍රමාද වෙනවා කියන්නේ මරණය පවා ගෙන දෙන්න පුළුවන් ලක්ෂණයක්. විටමින් K තියෙන ආහාර ප්‍රභව තමයි තද කොළ පැහැති එළවලු. ඊළඟට තේ වල අපි සාමාන්‍යයෙන් බොන තේ වලත් විටමින් K තියෙනවා. ඊළඟට මම කලිනුත් කිව්වා වගේ මහාන්ත්‍රයේ ජීවත් වෙන බැක්ටීරියා, මහාන්ත්‍රය කියන්නේ මහ බඩවැලේ ජීවත් වෙන බැක්ටීරියා මගිනුත් විටමින් K සංශ්ලේෂණය කරනවා. ඒවා මහාන්ත්‍රයේදීම අවශෝෂණයක් වෙනවා. එච්චරයි අපිට විටමින් ගැන කතා කරන්න තියෙන්නේ. ඇත්තටම කිව්වා ජීවයේ රසායනික පදනම ගැන පාඩම යටතේ අපිට කතා කරන්න තියෙන්නේ මෙච්චරයි. මෙතනින් ජීවයේ රසායනික පදනම ගැන පාඩම ඉවර වෙනවා. ජීවයේ රසායනික පදනම දැන් අපි සම්පූර්ණයෙන්ම කතා කරලා ඉවරයි. ඊළඟට 10 ශ්‍රේණිය සහ 11 ශ්‍රේණියේ විද්‍යාව පාඩම් වලට අදාළ මම දිගටම වීඩියෝස් දානවා. ඔයාලට කියන්න තියෙන්නේ මගේ channel එක subscribe කරන්න, මගේ වීඩියෝ share කරන්න, like කරන්න. ඔයාගේ යාළුවොත් අතර අනිවාර්යයෙන්ම share කරන්න මගේ වීඩියෝස්. ඊට අමතරව ඔයාලට තියෙන ප්‍රශ්න මොනවාරි තියෙනවා තියෙන ඔක්කොම ප්‍රශ්න comment කරන්න මම ප්‍රශ්න වලට උත්තර දෙනවා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.